උදේම කතා කරන බලාපොරොත්තුනේ දැන් අපිට පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් කොටසදී අපිට අනිවාර්යෙන් එනවා පින්තූර. ඒ කියන්නේ පරිසරයේ පොත්වල තිබුණු පින්තූර එනවා. එතකොට මේ පින්තූර වලින් අහන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන්න නම් අපිට 3 4 5 පන්ති වල ඉගෙනගත්තු පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩම් වල තිබුණු පින්තූර ආයතනයක් මතක් කරගන්න ඕනේ. එතකොට මේ පින්තූර අපිට මතකයි නම් අපිට පුළුවන් ඒ ආශ්‍රයෙන් යම් කිසි ප්‍රශ්නයක් අහුවොත් නිවැරදිව පිළිතුරු ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය කොටසේ මේ පින්තූර ටික අද මම බලාපොරොත්තු වෙනවා 3 ශ්‍රේණියට අදාළව ඒ පාඩම් වලට තිබුණු පින්තූර ඔයත් එක්ක ආශ්‍රයක් මතක් කරගන්න. ඊගා පාර ලබන පන්තියකදී 4 වසරත් 5 ශ්‍රේණියේ ඒවත් අපි කතා කරමු. හොඳයි. හැමෝටම ආශ්‍රයක් ඇහෙනව නේද මාව? හරි. හරි. ඔයාලට මතකයි මෙන්න මේ පින්තූරය. මේක තිබුණේ දෙවෙනි පාඩමේ. මේ පින්තූරෙන් කියන්නේ පළවෙනි පාඩමේ මුකුත් පින්තූර තිබුණේ නැහැ. තුන ශ්‍රේණියේදී දෙවෙනි පාඩමේ තමයි මේ පින්තූර ටික ආවේ. අපි ලක්වැසියෝ කියන පාඩමේ මේ තියෙන පින්තූරේ ඔයාලට මතකයි මොකක්ද ඔයාලා කරේ කියලා. මොකද්ද මේක අපි කරේ පුතේ මේක යොදාගෙන මොකද්ද අපි කරේ? මොකද්ද මේ පින්තූරේ? මතකයිද කාට හරි? අසින් මතකයිද මොකද්ද මේ කියලා? මතක නැද්ද කාටවත්? නෑ සර්. හරි. මේ පින්තූර ඔව් සමනලෙක්ද? සමනලෙක් නෙමෙයි. ඔයාලා මතක ඇති දෙක ශ්‍රේණියේදී තුන ශ්‍රේණියේදී පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ දෙවෙනි පාඩම තමයි අපි ලක්වැසියෝ පාඩම. එතකොට මේ පාඩමේදී කතා කරනවානේ අපේ රටේ ජීවත් වෙන විවිධ ජන වර්ග ගැන. අපේ රටේ ජීවත් වෙනවා සිංහල, මුස්ලිම්, නේද? බර්ගර්, මැලේ, ආදිවාසීන් මේ වගේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. එතකොට ඔවුන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, ආගමික උත්සව නේද? සිරිත් විරිත් ගැන අපි කතා කරනවා. එතකොට අපි ඔය කෝලම් වගේ සැරසිලි ගැන කතා කරා දෙමළ අයගේ. Hindu අයගේ සැරසිලි. මේකත් පිළි සැරසිල්ලක්. ඔය මතක ඇති. ඔයාලා කරේ නැද්ද දන්නේ නැහැ. අපි මම නම් කරා කලින් පහවසරදී දැන් ඉන්න පහවසරේ දරුවෝ මාත් එක්ක හිටියේ නෑ 3 වසරේදී. ඒක මාත් එක්ක 3 වසරේ හිටපු දරුවන්ට මම මේක කරා. එතකොට මෙතන මේ සම්චතුරස්‍රයක් අරගෙන එක මේ තියෙන විදිහට නමාගෙන ත්‍රිකෝණ විදිහට මේ දෙපැත්තෙන් කැපුම් දාලා දිගෑරියම දිගෑරලා ඊට පස්සේ මේ වටේ තියෙන මේ ABC කියලා ලම් කරලා තියෙන මුළු ටික ඇතුළේ නැමුවම මලක් හැදෙන්නේ. ඒතර ඒ වගේ කීපයක් කරලා බිත්ති සැරසිල්ලක් තමයි හැදුවේ. මේක පාවිච්චි කරන්නේ සිංහල කතෝලික වගේ ජාතීන් එයාලගේ නිවාස අලංකාර කිරීමට විවිධ උත්සව අවස්ථාවල එයාලගේ නිවාස අලංකාර කරන්න තමයි මේක දාගත්තේ. මේක බිත්ති සැරසිල්ලක්. හරි එහෙනම් මේ වගේ රූපයක් ආවොත් මේකෙන් දැක්වෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. මොකද්ද කියන්න පුළුවන්? සිංහල සහ කතෝලික ජාතීන් භාවිතා කරන නිවාස අලංකාර කරන ගෘහ සැරසිල්ලක් කියලා උත්තරයක් තියෙන්නේ. මම දැන් කිව්ව එකෙන් ඒතර ඒ වගේ උත්තරයක් තිබ්බොත් තෝරගන්න පුළුවන්. පැහැදිලිද ඒක මම කිව්ව දේ? හරි. මේ තියෙන දෙවෙනි පාඩම. සෝරි තුන්වෙනි පාඩම. දෙවෙනි පාඩම මුකුත් තිබුණේ නැහැ නේ රූප. ඒක දෙවෙනි පාඩම තමයි ඔය දැන් කලින් පෙන්නන එක තිබුණේ. මේ ටික තිබුණේ තුන්වෙනි පාඩමේදී. පැලෑටි හා ගස්වැල් කියන පාඩමේදී. පැලෑටි හා ගස්වැල් කියන පාඩමේදී අපිට තිබුණා ශාකයක් කොටස් කරලා තිබුණා. ඒ කියන්නේ මේක පැලෑටියක්. මෙතන තියෙන විශේෂයෙන්ම මොණ්ඩ කුඩුම්බිය පැලයක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් බැලුවම පේනවා මොණ්ඩ කුඩුම්බිය පැලයක හැඩයක් තමයි මේකේ තියෙන්නේ. ඒතර ඒකෙදි ශාකයේ කොටස් හඳුනා ගන්න තිබුණා. මේ ක්‍රියාකාරකම ඔයගොල්ලෝ කරන්න ඇති ඉස්කෝලේදී නැත්නම් මේක අද වුණත් තරම් එළිදි කරන්න පුළුවන් දෙයක්. මොණ්ඩ කුඩුම්බිය ශාකයක් හොයාගත්තාම මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. එතකොට මේකෙදි ශාකයේ කොටස් නම් කරලා තිබුණා. නේද? ශාකයේ කොටස් නම් කරලා තිබුණා. උඩම තියෙන මල්. මල් වලටකින් තව නමක් තමයි මොකද්ද? පුෂ්ප නේද? පුෂ්ප. හරි. ඊපස්සේ මොණ්ඩ කුඩුම්බිය ගහේ මල් මොන පාටද පුතේ?
මොණ්ඩු කුඩුම්බි ශාකයේ මල් මොන පාටද? දම් පාටයි. එතකොට ඒ ශාකයේම තියෙන සුදු පාට එක පුළුන් වගේ කොටසක් තියෙනවා. ඒ මොකද්ද? මල් පිපුණාට පස්සේ ඒ මල් පරේලා ගිහලා ඒවා බීජ හැදෙනවා. ඒ බීජ පැහැෙනකොට ඒ බීජ ව්‍යාප්ත වෙන්න හැදෙනවා පුළුන් වගේ කොටසකුත් එක්ක. නේද? ඒවා තමයි බීජ. බලන්න මොණ්ඩු කුඩුම්බිය ගහක් ගත්තාම මල් පිපිච්ච ගහක් තියෙනවනම් ඒ මල් පිපිච්ච ගහේ ටිකක් කල් මල් පිපිච්චන් පස්සේ ඒ මල් පිපුණු තැන් වලම බීජ තියෙනවා. ඒ බීජත් මල් වගේම තමයි. හැබැයි පාට වෙනස්. ඒවා සුදු පාටයි. පුළුන් වගේ. ඒතර ඒවා එහෙම හැදිලා තියෙන්නේ මොණ්ඩු කුඩුම්බි ශාකේ ඔයාලා දන්නවා ව්‍යාප්ත වෙන්නේ සුළඟ මගින් කියලා. ඒ සුළඟ මගින් ව්‍යාප්ත වෙන්න නම් යාගාව ඒ සුළඟේ පාවෙන්න පුළුවන් දෙයක් තියෙන්න ඕනි. එතකොට යාගාව තියෙනවා පුළුන් වගේ ප්‍රෙෂර් කෙන්දි වගේ තියෙන ප්‍රෙෂර් තියෙනවා යාගාව. එතකොට දැන් එතන බීජ තියෙනවා. මේක මේ මොණ්ඩු කුඩුම්බි ශාකේ විතරක් නෙමෙයි අනෙක් ශාක වලටත් පොදුයි. පැලෑටියේ කොටස් හඳුනාගද්දී ඔන්න මල් තියෙනවා. මල් වලට කියන පුෂ්ප කියලා. ඒ වගේම බීජ තිබුණා. ඒ වගේම පත්‍ර කියන්නේ ඔබ දන්නවා කොළ වලට. එතන පත්‍ර තියෙනවා ශාකයේ. ඒ වගේම කඳක් තියෙනවා. ඒ වගේම මුදුන් මුලක් තියෙනවා. සෑම ශාකයක මුදුන් මුල් නැහැ. ඔබ දන්නවා තාල වර්ගයේ ගස් වලට මුදුන් මුල් නැහැ. ඒ වගේම උණ බට වගේ ශාක වලට මුදුන් මුල් නැහැ. නමුත් බොහෝ ශාක වලට මුදුන් මුලක් තියෙනවා. මුදුන් මුලක් සහ කුඩා මුල්. මේ තියෙන්නේ කුඩා මුල්. මේ වගේ කුඩා මුල් තියෙනවා. ඒතර එහෙනම් මේක මතක් කරගන්න ඕනේ තුන ශ්‍රේණියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඉතින් මම මේක වැඩියක් ඔයගොල්ලන්ට ගේන්නේ මේ වගේ පින්තූරයක් ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක පුළුවන් වෙන්නත් ඒ තරම් නෙමෙයි තව මාස දෙකකින් ඔයාලා ප්‍රාථමික පන්ති වල සමුදෙනවා. නේද? ඔයාලා එක ශ්‍රේණියේ ඉඳන් එදා ඉස්කෝලේ ඉස්සලාම ඉස්කෝලේ ආපු දවසේ ඔබතේ මට සිග්නල් නැති වුණා. ආයේ පොඩ්ඩක් ඒක කියා දෙන්නකෝ දැන් කියා දුන්න එක. හරි. ඔය කලින් පාඩමේදී හිටියා නේද? කලින් කොටසෙදී. හරි. මෙතන අපි කතා කරේ පැලෑටි හා ගස්වැල් කියන පාඩම තුන්වෙනි පාඩම. ඒතර ඒකෙදී ඔබට ඉස්සෙල්ලාම තිබුණා ශාකයේ කොටස් නම් කරන්න තිබුණා. පැලෑටිගේ කොටස් තමයි මේකේ යොදාගෙන තිබුණේ. මේ යොදාගෙන තින්නේ මොණ්ඩු කුඩුම්බි පැලයක් තමයි මෙතන අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක පැහැදිලි කරන්න පුළුවන් වඩා හොඳින්. මොකද මොණ්ඩු කුඩුම්බි ශාකයේ ඔය කියන ඔක්කොම ටික තියෙනවා. කියන්නේ මෙතන මල් තියෙනවා. ඔබට කියන්නකෝ මමත් දැන් ජොයින් උනේ මේ සිග්නල් නැති වුණා. හරි පුතේ ගැටලුවක් නැහැ. මම මේක රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ. මම රෙකෝඩින් එක දෙන්න පුළුවන් මේ පාඩමෙන් පස්සේ. රෙකෝඩින් මම දෙන්නම්. ඒ කට්ටිය අඩු නිසා අපි පටන් ගත්ත වෙලාව වෙනවා නිසා. නමුත් රෙකෝඩින් එක දාලා තියෙන නිසා ඔයාලට දෙන්න පුළුවන්. හරි. අපි කතා කරමින් හිටියේ මේ ශාකයේ කොටස් ගැන. ඒ වගේ මතක් කරනවා අද අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම මේ පරිසරයට තුන ශ්‍රේණියේදී ඒ පාඩම් වලදී අපිට තිබුණු පින්තූර ගැන. එතකොට මේ පින්තූර ශ්‍රේෂ්ඨ විභාගයට එන්න පුළුවන්. ඒ පින්තූරයක් දීලා ඒ පින්තූරෙන් මොකද ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකෝ ඒ නිසා මේ පින්තූර ටික ආයෙ මතක් කරගන්නත් එක්ක ඒ වගේ මම කියමින් හිටියේ අපි දැන් තව මාසයකින් දෙකකින් ඔයගොල්ලෝ ප්‍රාථමික පන්ති වල සමුදෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලෝ ද්විතීයික අංශයට යන්නේ. 6:11. එතකොට ඔයාලා එදා ඉස්කෝලේ ඉස්ලාම ඉස්කෝලේ ආපු දවස් එක ශ්‍රේණියට එදා ඉඳන් ඔයාලගේ ටීචර්ලත් එක්ක නේද විවිධ ක්‍රියාකාරකම් කරමින් 1 2 පන්ති වලදී ගොඩක් හොඳින් ඉගෙන ගත්තා. නමුත් 3 4 5 ශ්‍රේණිය වලට තමයි විවිධ බාධක අපිට 2019 දී ආවා පාස්කු බෝම්බ ප්‍රශ්නය ආවා. ඊට පස්සේ 2020 2021 කොරෝනා වසංගතයත් එක්ක අපිට පාසල් යන්න නොහැකි වුණා. නමුත් ඔබට තියෙන ඒ සුන්දර ආදරණීය මතකයන් සමග ඒ වයින් ටිකක් ඈත් වෙලා කොහොමද යන්න වෙනවා 6:11ට. එතකොට මේ දේවල් ආයෙ මතක් කර ගැනීමත් වැදගත් වෙනවා. එකwidehatකින් මම මතක් කරේ ඕගොල්ලෝ සතුටු හිතෙනවාද ඒ කාලේ ඒ පන්ති වලදී ඔයගොල්ලෝ සතුටෙන් සිනහවෙන් සෙල්ලම් කරමින් ගුරුවරුත් එක්ක ආදරෙන් ගත කරපු කාලේ මතක් වෙනවා ඇති. ඒක මතක් කරන එකත් වටිනවා. ඒකත් එක්ක තමයි මේක යොදාගත්ත වැඩියක් ඉස්සෙල්ලාම කතා කරන්න. ඒ වගේම 6:11 පන්ති වලදී විශේෂයෙන්ම විද්‍යාව විෂය ඉගෙන ගන්නදී ඒ විද්‍යාව විෂයට මූලික අඩිතාලම දාන්නේ පරිසරයේ විෂය තුලින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයෙන්. ඉතින් මේ ටික හරියට අල්ලගත්තොත් අනිවාර්යෙන් විද්‍යාවට සාමාන්‍ය පෙළදී ඒකක් ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මතකයත් එක්ක තමයි අපි 6:11ට යන්න ඕනේ. ඒ වගේම මතක් කරගන්න ඕනේ ආදරණීය දූපතේ ඔයාලා ඔය 1 5 පන්ති වලදී ගොඩාක් හොඳ යහපත් ගතිගුණ
වර්ධනය කරගන්නවා දරුවෝ. පාසල ආවට පස්සේ ගුරුවරුත් එක්ක මොකද එකම ගුරුවරයෙක් එක්ක එක දෙක පන්ති වල ඉන්නවා. 3 4 දී තවත් එකම ගුරුවරයෙක් එක්ක ඉන්නේ. පාසලෙත් එකම ගුරුවරයෙක් එක්ක ඉන්නේ. එතකොට දරුවෝ ගොඩක් යහපත් ගතිගුණ ආකල්ප වර්ධනය කරගන්නවා. ඉතින් ඒවා 6 11ට ඇති අපි දකින සමහර දරුවන් තුලින් ඒවා ගිලිහිලා යනවා. ඒකට හේතුව තමයි මම දකින විදිහට එකම ගුරුවරයෙක් යටතේ මේ ඉන්න සිද්ධ වෙන්නේ. සෑම ගුරුවරයෙකුටම සිද්ධ වෙන්නේ විනාඩි 40ක කාලච්ඡේදයක විතරයි ඔබත් එක්ක ඉන්න හම්බෙන්නේ. එතකොට දරුවා අතින් අර තිබුණු යහපත් ගතිගුණෙම ටිකක් ගිලිහින්න බලනවා. මොකද ගුරුවරුන්ටත් වෙලාවක් නැති වෙනවා දරුවොත් එක්ක මේවා කතා කරන්න. හැබැයි ආදරණීය දූ පුතේ කවදාවත් එහෙම වෙන්න එපා. ඔයාලා එක පහ පන්ති වලදී හදාගත්තු ඒ යහ පුරුදු තව තවත් වර්ධනය කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. එහෙමොත් කවදාවත් ඔකට වර්ධින්නෙත් නැහැ. ඒ දේවලුත් හිතේ තියාගෙන මේ පාඩම් අපි ඉගෙන ගන්න අතර. හරි අපි කතා කරමින් හිටියේ පැලැටිහා ගස්වැල් කොටස ගැන. ඒතර මම මේ විස්තර කරේ අමන්දි මේ ශාකයේ කොටස් ගැන. මේක යොදාගෙන තියෙන මෙතනදී නම් මොණ්ඩ කුඩුම්බි සාගයක්. මොණ්ඩ කුඩුම්බි සාගයේ උඩම තියෙන මල් වලට කියන පුෂ්ප කියලා. ඊට පස්සේ මම කියෙමින් හිටියේ මේ බීජ මොණ්ඩ කුඩුම්බි සාගයේ මල් දම් පාටයි. හැබැයි බීජ සුදු පාටයි. ඒ මල් පිපිච්ච තැන් වල මල් පලවනට පස්සේ එයා පරාගෙන යනවනේ. ඒ පරාගෙන යනවාට පස්සේ ඒවයි බීජ හට ගන්නවා. ඒ බීජ මෝරද්දී ඒ බීජ ව්‍යාප්ත වෙන්න විශේෂයෙන්ම මොණ්ඩ කුඩුම්බින ව්‍යාප්ත වෙන සුළඟ මගින් එතකොට බීජවල පුළුන් කොටසක් හැදෙනවා. ඒවට කියනවා මේ කෙඳි වැනි ප්‍රෙෂර් එකක් කියනවට. එතකොට ඒවා තුලින් තමයි ව්‍යාප්ත වෙන්නේ. එහෙනම් බීජ තියෙනවා මොණ්ඩ කුඩුම්බි සාකේ. ඊට අමතරව පත්‍ර, කඳ, මුදුන් මුල සහ කුඩා මුල්. ඉතින් මුදුන් මුල් හැම සාකයකටම නැහැ. විශේෂයෙන්ම තාල වර්ගයේ සාක වලට නැහැ. ඒ වගේම ඔය උක්, රාම්පේ, තනපඳුරු, බට ඒ වගේ දේවල් වලටත් මුදුන් මුල් නැහැ. ඉතින් ගොඩක් සාක වල මුදුන් මුල් තියෙනවා. ඉතින් අපි ඔක ඉගෙන ගත්තා 3 ශ්‍රේණියේදී. ඊට පස්සේ මෙන්න මේ වගේ පින්තූරයක් ඔයගොල්ලන්ට තිබුණා. මේකේ මේ පින්තූරෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? විවිධ ශාක පත්‍ර හඳුනා ගැනීම. විවිධ ශාක පත්‍ර. ශාක පත්‍ර ගත්තම විවිධාකාර හැඩ වලින් යුක්තයි. ඉතින් ආ ප්‍රධාන කොටස් 4ක් යටතේ ඔයගොල්ලන්ට 3 ශ්‍රේණියේදී උගන්වලා තියෙනවා. මේ මෙතන තියෙනවා මේ 1 වර්ගයේ 2 වර්ගයේ 3 වර්ගයේ 4 වර්ගයේ කියලා මේ තියෙන්නේ. එතකොට පළවෙනි වර්ගයේදී ඔයගොල්ලෝ උගන්වලා තියෙනවා කොස් කොට්ටම්බ වගේ ඒවා. එතකොට කොස් කොට්ටම්බ වගේ ශාක අපි මේ ශාක පත්‍ර මොන වගේද? අපි ගණන් ගන්නේ කොහොමද ඒවා කියන්නේ? පැහැදිලි කරන්නේ. ඒවා රවුම් හැඩති තරමක් විශාල ශාක පත්‍ර. ඒවා සාමාන්‍යයෙන් රවුම් හැඩයක් තියෙනවා. ඒ වගේම තරමක් විශාලයි. දැන් මේකටම තව ගන්න පුළුවන් පරසතු නේද? දියපර, පරසතු ඒ වගේ දේවලුත් මේවට සමානයි. සාමාන්‍යයෙන් කෝපි කොලෙත් මේ කොස් කොලය, කොට්ටම් කොලය ගණයට තමයි අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තව තෘණ වර්ග, උක්, උණ. ඒ වගේ පුතේ දැන් තෘණ වර්ග වල උක් ගස් වල, උණ ගස් වල ශාක පත්‍රය මොන වගේද? ඒව හැඩේ මොන වගේද? එකයි. ඔව් සිහින් දිගටි නේද? සිහින් සහ දිගටි. සිහින් දිගටි ශාක පත්‍ර තමයි තෘණ වර්ග වලට. තෘණ කියන්නේ තනකොළ වර්ග තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ හැදෙත් තියෙනවා රට තනකොළ වර්ග තියෙනවා. ගවයන්ට හැම දෙනේවා. ඒ වගේම ගෝතමාන වගේ ඒවා, පැංගිරිමාන ඒ වගේ ඒවයි ශාක පත්‍ර සිහින් දිගටි හැඩයක් තමයි තියෙන්නේ. ඒ වගේම සියඹලා, කතුරු මුරුංගා, නිදිකුඹ වගේ ඒවා. මේ මෙතන තියෙන ශාක පත්‍ර වගේ මෙතන මෙන්න මේ වගේ ඒවා. ඒවායේ තියෙන විශේෂත්වය මොකද්ද පුතේ? පත්‍ර රාශියක් තියෙනවා. ඔව්. පත්‍ර රාශියක් තියෙනවා. ඔව්. එක නාර ටික නැත්නම් එක කිනිත්තක් කියන පුළුවන් අපිට. ඔව්. සිහින් පත්‍ර රාශියක් තියෙනවා. සිහින් පත්‍ර රාශියක් තියෙනවා. සියඹලා, කතුරු මුරුංගා, නිදිකුඹ වගේ දේවල්. ඊට අමතරව තව නෙල්ලි ශාකයක් තියෙන එකක්. සාමාන්‍යයෙන් මාර ඔක දැකලා ඇති විවිධ මාර ගස් වර්ග තියෙනවනේ. ඒ මාර වලත් කොළය එක කොළයක සිහින් පත්‍ර ගණනාවක් තියෙනවා. කරපිංචා නේද? දැන් ලාඩප්ප ගස් වලත් LBC අපි කියන්නේ ග්ලිසීරියා කියන වැටි මාර කියනවා. ඉතින් ඒවයිත් තියෙන්නේ සිහින් පත්‍ර රාශියක් තියෙන ශාක තමයි තියෙන්නේ. මේ ශාක පත්‍ර තියෙන්නේ. ඊට අමතරව
බණ්ඩක්කා, දෙල්, ගස්ලබු, එඬරු වගේ දේවල් වල. ඒවා තියෙන විශේෂත්වය මොකද්ද? මේ බණ්ඩක්කා, දෙල්, ගස්ලබු, එඬරු වගේ මෙතන තියෙන මේ එක සාගත. ඒවට එක කටුකොටු වගේ තියෙනවා. ඔව් ඇඟිලි බෙදලා තිනවා. ඇඟිලි ආකාරයට සාකපත්‍ර ඇඟිලි ආකාරයට බෙදලා තිනවා. දැන් මඤ්ඤොක්ක ගත්තත් එහෙමයි. මඤ්ඤොක්ක කොළේ එක කොළයක් ගත්තා මේකේ ඇඟිලි ගණනාවක් බෙදලා තිනවා. එතකොට ගස්ලබු, එඬරු, ඔය කොස් දෙල් කියන ඒවා. ඉතින් යාම දෙල්, රට දෙල්, වල් දෙල් නෙමෙයි රට දෙල්. වල් දෙල් ගහේ එහෙම බෙදලා නැහැ. රට දෙල් ගහේ වගේ බෙදලා තියෙනවා. එතකොට ඒ වගේ සාකපත්‍ර තියෙනවා ඇඟිලි බෙදුන ඒවා. ඒ වගේ කාණ්ඩ ඔව් මොකද පුතේ? පත්‍ර බෙදී ගිය ශාක කියලා කියනවා නේද? ඔව්. ඒතර බෙදුණු පත්‍ර සහිත ශාක තමයි ඒවා. ඒ වගේ ඒවා අපි හඳුනාගත්ත තුන් ශ්‍රේණියේදී පැලෑටි හා ගස්වැල් පාඩමේදී. ඊට පස්සේ අපි හතරවෙනි පාඩමට ආවා. අපාවට සත්තු කියන පාඩම. අපාවට සත්තු කියන පාඩමේදී මෙන්න මේ වගේ පින්තූර දෙකක් ඔයගලන්ට හම්බ වුණා. මෙතන මේ නිර්මාණය මොකද්ද පුතේ මේ මොකක් ගැනද මේකේ මේ නිර්මාණය කියන්නේ? ඔයගොල්ලෝ මේ විදිහටම හදලා තිනවා කාන්දම් සමනලයක් හදලා තිනවා නේද? මෙතන තියෙන්නේ මාලක් තියෙනවා මෙතන තියෙනවා පැණි කුරුල්ලෙක් වගේ හදලා තිනවා. එතන මේ තැන් දෙකේම තියෙන්නේ කාන්දම් තියෙන්නේ. කාන්දම්. එතකොට මේ කාඩ්බෝඩ් පෙට්ටියක් සිදුරු කරලා උඩින් සහ යටින් තැන් දෙකකින් සිදුරු කරලා නූලක් දාලා ඒ උඩින් ආපු නූලෙන් කාන්දම එල්ලලා තිනවා. යටින් ආපු නූලෙන් මේ කුරුල්ලා සහ මල ගැට ගසලා තියෙනවා. එතකොට ටිකෙන් ටික මේ කාන්දම් කෑල්ලේ මේ කුරුල්ලාගේ සහ මලේ තියෙනවා මොකක්ද සම්බන්ධ කරලා තියෙන්නේ? ඒකේ ඇමුණුම් කටුවක්. ඇමුණුම් කටු තියෙන්නේ. ඇමුණුම් කටුවක් හරි අල්පයක් හරි සම්බන්ධ කරලා තියෙන්නේ. තියලා අලවලා තියෙන්නේ. මොකද කාන්දම් වලට ආකර්ෂණය වෙන්නේ ඒ ලෝක වර්ග. මේ කඩදාසි ආකර්ෂණය වෙන්නේ නැහැ කාන්දම් වලට. ඒ නිසා මේ කුරුල්ලට සහ මේ මලට ඇමුණුම් කටුවක් සවි කරලා තියෙනවා. ඒතකොට හෙමින් සැරේ පහළට ගන්නකොට මේ කාන්දම පාත් කරද්දී මේ කුරුල්ලා ඉහළට එසවෙනවා. ඊට පස්සේ මේ නූල මේ කුරුල්ලාගේ තියෙන නූලත් ගැට ගහලා තියෙන්න ඕනේ. නැත්නම් නූල දිගටම ඇදෙනවනේ. එතකොට ඒ ගැට ගහලා තිබ්බම මේ නූලට ඇදෙන දුරින් ඇවිල්ලා නවතිනවා. එතකොට කාන්දමට ඇදලා හිටිනවා. මේ කාන්දමේ ගැවෙන්නේ නැහැ. නමුත් කාන්දමට ආකර්ෂණය වෙලා තියෙනවා. එතකොට පේන්නේ කුරුල්ලා එකතැන ඉඳන් පියාඹනවා වගේ තමයි පේන්නේ. එතකොට මේ මලේ පැණි බොන්න කුරුල්ලා ඇවිල්ලා එකතැන අත්තට ගහනවා. කොහොමද දැකලා තියෙන්නේ පැණි කුරුල්ලා. එහෙම මල ගාවටලා එකතැන අත්තට ගහන්න පුළුවන් කුරුල්ලා තමයි පැණි කුරුල්ලා. එයාට එකතැන අත්තට ගහමින් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කුරුල්ලා මලෙන් පැණි බොනවා වගේ දර්ශනයක් මවන්න පුළුවන් අපිට කාන්දම් පාවිච්චි කරලා. එතකොට එහෙනම් කාන්දම් වලින් කරන්න පුළුවන් දේවල් ගැන තමයි එතනදී කතා වුනේ. කියන්නේ අපේ අපාවට සත්තු කොටස තමයි මේක තියෙන්නේ. කාන්දම් යොදාගෙන කොහොමද සතෙක් නිර්මාණය කරන්න කියලා. මෙතන තියෙන ශාකපත්‍ර විවිධ ශාකපත්‍ර යොදාගෙන චාර්ජර් අතන තියුනේ. හරි. විවිධ ශාකපත්‍ර යොදාගෙන කොහොමද සත්තුන්ගේ හැඩ සත්තුන්ගේ හැඩ නිර්මාණය කරන්න කියලා. මෙතන මාළුවෙක් ඉන්නවා, මෙතන පෙන්ග්වින් කෙනෙක් ඉන්නවා, සමනලයක්, ඒ වගේ මෙතන ඉන්නවා අපිට පුළුවන් කුකුලෙක් නැත්නම් මොනරෙක්. ඒ වගේ නිර්මාණය කරන්න පුළුවන්. ඒ ශාකපත්‍රය දාගෙන විවිධ නිර්මාණ කරන අපතේ හංසයෙක් නේද සර් ඉන්නේ? ඔව් හංසයෙක් කියන්න පුළුවන් නේද? පිටිපස්සේ අර පිහට්ටි දැක්කම පස්සේ නම් හිතන්න නම හරි මොකಾದ කියලා. මේ හංසයෙක් වෙන්න පුළුවන්. තව උඩට ගියල්ලා දැන් මොනරෙක් හදන්න පුළුවන්. කකුල් දෙක පහළ දැම්ම කුකුලෙක් හදන්න පුළුවන් නේද? මේක හංසයෙක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට නේද? ඔව්. තව මීට වැඩි ගොඩක් පුළුවන් ශාකපත්‍ර දාගෙන අපේ තියෙන නිර්මාණශීලී හැකියාවත් එක්ක පුළුවන් අපිට විවිධ දේවල් හදන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු ඊගා පාඩමේදී මොනවද අපි ඉගෙන ගත්තේ කියලා. මෙතනේ අපි පරිහරණය කරන දේ කියන පාඩම. අපි පරිහරණය කරන දේ. එතකොට අපි එදිනදා ජීවිතේ වැඩ පහසු කරගන්නත් එක්ක විවිධ දේවල් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ රූප ටිකක් ඔයාලට ඉතින් හම්බ වෙනවා. මෙතන තියා මේ බට කෑල්ලක් සහ රෙදි පටියක් යොදාගෙන මොකද්ද අපි කරේ? මතකයිද? තුන්වසර දෙහිමයක් කරා මතකයිද?
මෙහෙම බට කෑල්ලක් තිබුණා, මෙහෙම රෙදිපටියක් තිබුණා. ඒක යොදාගෙන අපි යම් කිසි දෙයක් කරා. මොකද්ද කරේ? මතක නැත කාටවත්? මෙන්න මෙතන තියෙනවා පින්තු. මේ තියෙන්නේ. මේකට ගැට ගහන විදිය. මේ ගැටයක් යොදන ආකාරය තමයි මේකෙන් පැහැදිලි කරේ. මේ මෙතනත් එක ගැටයක් තියෙනවා. මේ ගැට වර්ග දෙකක් තියෙන්නේ. මේක මේ සරල ගැටයක්. මේක ටිකක් ඊට වඩා සංකීර්ණයි. මේ ගැටේ මීට වැඩිය ශක්තිමත්ව යොදන්න පුළුවන් ගැටයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ආකාරයේ ගැට යොදන්න අපිට තුන වසරේ තිබුණා. ඒක තුන ශ්‍රේණියේදී ඔබට සමහරවිට මේවා කියලා දැන් අමතක වෙලා ඇති. බට කෑල්ලක් හෝ කෝට් කෑල්ලක් අරගෙන ඒ කෝට් කෑල්ලෙන් අපි රෙදිපතියක් දාලා ගැටයක් දාලා පුරුදු වුණා. ඒ කියන්නේ ගැට ගැසීම අපේ ජීවිතේදී අවශ්‍යයි. නේද? ගැට ගැසීමට අවශ්‍ය වෙනවනේ ජීවිතේදී විවිධ අවස්ථාවල ගැට ගැසීමට අවශ්‍ය වෙනවනේ. නේද? මොනවද අපිට එහෙම එදිනදා අවශ්‍ය වෙන්නේ? ඔය පුතේ? අපි නම් ඕක කරේ නෑ. එහෙමද? හරි. සමහරට කරන්න ඒ කාලේ බැලුණත් දන්නේ නැහැ මොකක් හරි ඔය දැන් අපි කිව්වා ගාලා 2019 හිටියේ තුන වසරේ තිබුණ පාස්කු බෝම්බ ඉස්සරහ මේ මගේ වුණත් දන්නේ නැහැ. හරි. දැන් මතක් කරගන්න කෙනා. ඔක එතන ගැට ගැසීමක්. එතන අපි එදිනදා ගැට ගහනවනේ. සපත්තු ගැට ගහන්න වෙනවා. නේද? දැන් නම් අලවන සපත්තු තියෙනවා. නැත්නම් සපත්තු ගැට ගැසීමට සිද්ධ වෙනවා. ඒ වගේ විවිධ දේවල් විවිධ පාර්සලයක් කියමු අපි. නේද? විවිධ නැත්නම් අපි කියමු කොහරි නෑගන් යනකොට ආදාච්චම බලන්න යනකොට අපි කියමු මාරි කැවිලි පෙට්ටියක් කරලා යනවා කියලා. ඔය ගැට ගහන්න වෙනවනේ පටියකින්. නේද? විවිධ දේවල් අපි නැත්තම් බයිසිකල් එක තියාම පදිනකොට විවිධ අවස්ථාවල අපිට අඩු ගානේ කඩේට ගිහලා පරිප්පු 500ක් ගත්තත් කඩදාසි කවර ගොට්ටකට කිරුවොත් එහෙම නේද? පත්‍ර කැලකින් කොට්ටක් හදලා ඒකට කිරුවොත් ඒකත් ගැට ගහනවනේ. ඔක දැකලා ඇති. එහෙම කඩවල මේ නූලකින් ගැට ගහනකොට දැකලා තියෙනවද? ඔව් එයාලා හරියම ඉක්මනින් ඒ දේ කරනවා නේද? අතින් නූල අතින්ම මේ කඩන මේක නූල ලෙහලා අතින්ම කඩන්න පුළුවන් කට්ටියට ගැට ගැසීමක් නෙමෙයි එතන ඉඳන් ගැටේ ඇඹරීමක් කරන්නේ නූල. ඒතර ඒ වගේ එදිනදා අපිට ගැට ගසන්න වෙනවා. අනික ලංකාවේ අපි අය ගොඩක් දක්ෂයිලු විවිධ ගැට ගහන්න. නේද? අනික කට්ටිය හිර වෙනින්දී ගැට ඒ කියන්නේ උගුල්ලට වන්න කීයකට නේද? ඒවලත් කියනවා ගැට කියලා. ඔය රොබර්ට් නොක්ස් කියන්නේ අපේ රටට ආපු විදේශ ජාතිකයෙක් දීපු පොතක් තියෙනවා එදා හැදීව කියලා. ඉතින් ඒකෙත් තියෙනවා ශ්‍රී ලංකාවේ අය හරි දක්ෂයි කියලා ගැට වලට. ගැට ගහන්න. ලෝකෙම දක්ෂයි ඉන්නේ ලංකාවේලු විවිධ ගැට ගහන්න. ගැට වර්ග. ඉතින් ඒක විවිධ ගැට වර්ග තමයි අදහස් කරලා තියෙන්නේ. ඉතින් එඳ ගැට ගැසීම අපට අවශ්‍ය වෙනවා. ඒක පුහුණු කරලා තිබුණකොට තුන ශ්‍රේණියේදී. එතකොට ඊට අමතරව ඔයගොල්ලන්ගේ දැන් විශේෂයෙන්ම ගෑනු දරුවන්ගේ ගවුම් පටි ගැට ගන්න සමල්ල ගැටේ කියලා නේද? සපත්තු ගැට ගන්නත් එහෙම විදිහට කොණ්ඩේ රිබන් එක ගැට ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ විවිධ ගැට ගැසීම් වලට පුරුදු කරන තමයි ওই කොටස පාඩමට ඇතුළත් කරලා තිබුණේ. එහෙනම් මේ වගේ පින්තූරයක් දැක්කොත් මතක් කරගන්න ගැට ගැසීමක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙතන තියෙනවා ඔව් පුතේ. කැම පෙට්ටියක් එහෙම ඔතන්න. අන්න හරි. ඊපස්සේ ගැට ගන්න. ඔව්. කෑම් පෙට්ටිය උතන්දිත් අපිට ගැට ගැසීම අවශ්‍ය වෙනවා. කාට හරි කැම දෙන පාර්සලයක් ඔතක් එතකොට එතකොට ඔව් කාට හරි පාර්සලයක් උතනකොටත් ගැට ගැසීමක් අවශ්‍ය වෙනවා. එතකොට එදිනදා ගැට ගැසීම අනිවාර්යයෙන්ම දවස ගානෙම අපිට මොකක් හරි දෙකකින් කරන්න වෙනවා. දැන් අම්මලා දරට ගියාම දර මිටිය ගැට ගසනවා නේද? ඒ වගේ විවිධ දැන් කඩෙන් අපි මුගුරු යන මිටියක් ගෙනාවත් කොළ මැල්ලු මිටියක් ගෙනාවත් ඒකත් ගැට ගහලා තියෙන්නේ. ඒක ගැටේ ජීවිතේට සම්බන්ධයි. ගැට ගැසීම. නේද? ගැට කැපීම නම් කරන්න හොඳ නැති දෙයක්. මොකද්ද ගැට කපනවා කියන්නේ? ගැට කපනවා කියන්නේ මොකද්ද? ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වෙන එක ගහලා තියෙනවා. ඔය අනුරාධපුර පොන්නල පැතිවල ගියාම එම භෝජන ස්ථානවල ගහලා තියෙනවා ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. මොකද්ද ගැට කපනවා කියන්නේ? ගැට කපලා තියෙද? අසින්දු ගැට කපලා තියෙනවද? ගැට කපනවා කියන්නේ ගැට කපනවා කියන්නේ හොරකම් කරන එක. පිට්පොකට් ගහනවාද අපේ තාත්තා කියන්නේ. ඔව් පිට් පොකට් ගැසීම අනුන්ගේ දේවල් හොරෙන් ගන්න එක තමයි ගැට කපනවා කියලා කියන්නේ. පිට් පොකට් ගැසීමත් ඒක එකක් තමයි. ඒ තැන්වල ගහලා තියෙනවා ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඒතකොට සෙනග ඉන්න අතර තුල ඒ වගේ අනුන්ගේ දේවල් හොරකම් කරලා ජීවත් වෙන කොටසක් ඉන්නවනේ සමාජය හැමදාම. එතකොට ඒ වගේ අයට කියනවා ගැට කපන්නම් කියලා. හරි. ඉතින් ඊගා කොටස මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක කොහොමද මතක ඇති? කඩදාසි කාඩ්බෝඩ් එක. ඔව් මොකද පුතේ? ඇට්ලන් මැස්මද සර්? බ්ලැන්කට් මැස්ම. බ්ලැන්කට් මැස්ම. එතකොට
මේ වගේ කඩදාසියක නිර්මාණයක් කරලා අර තියෙන නූල් වූල් තියෙනවනේ වූල් නූල් අරගෙන ඒවයෙන් නිර්මාණය කළා මේක බ්ලැන්කට් මැස්ම. එකෙන් අපිට අලංකාර කරන්න පුළුවන්. අපි මේ අපේ යාළුවෙකුට යාළුවා නිර්මාණයක් අපි කියමුකෝ සුබ පැතුම් පාතක් කියලා. එතන මැද චිත්‍රයක් මැදලා ලස්සනට මේ වගේ මේ ගෙතුම් නූලකින් මේක අලංකාර කරන්න පුළුවන්. මේ උදාහරණ තියෙන මැස්ම තමයි බ්ලැන්කට් මැස්ම. බ්ලැන්කට් මැස්ම. හරි. අපි බලමු ඊගාවට. අපේ ආහාර පාඩම. අපේ ආහාර පාඩම මෙන්න මේ වගේ රූප දෙකක් තිබුණා. ඒතර මේ රූපයෙන් මෙතන පළවෙනි රූපයෙන් කියන්නේ නිවැරදිව නිසි පරිදි ආහාර ගැනීම සහ නොලැබීම ආහාර නොලැබීම නිසා ඇතිවන තත්ත්වයන් ගැන තමයි පැහැදිලි කරලා තිබුණේ. මේ පළවෙනි රූපෙන්නේ නිරෝගී දරුවෙක්. නිරෝගී දරුවාගේ කොහොමද පෙනුම? එයා ටිකක් පුෂ්ටිමත්, ඒ වගේ සතුටින් ඉන්නේ නේද? ශක්තිමත් බවක් එයාගේ දිහාෙන් පේනවා. හැබැයි මන්ද පෝෂණයෙන් පෙනෙන දරුවා. මන්ද පෝෂණයෙන් පෙනෙන දරුවාට මොකද වෙලා තියෙන්නේ? එයා කෙට්ටුයි මේ තරම් උද්‍යෝගයෙන් ඉන්න බවක් පේන්නේ නැහැ. එයා ටිකක් උදාසීන වෙලා වගේ පේනවා අපිට. ශරීරයක් වැහැරලාකින් තියෙනවා. ක්‍රියාශීලීත්වය අඩු වගේ පේනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ආහාර පාඩමේදී අපි ආහාර ලබා ගන්නේ ප්‍රධාන කාරණා තුනක් ඉටු කරගන්නනේ. මොනවද ඒ කාරණා තුන? ප්‍රධාන කාරණා තුන මොනවද? ශරීරයේ වර්ධනය වීම, ශරීරයේ ශක්තිමත් වීම, ලෙඩ රෝග වලින් අන්න හරි. ශරීරය වර්ධනය වෙන්න ඕනේ. ශරීරය ශක්තිමත් වෙන්න ඕනේ. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනේ. එතකොට අපි පොඩිම කාලේ බොහොම කුඩාවට හිටියේ. හැබැයි අපි මව්කිරි තුලින් අපි ඉක්මනටම වර්ධනය වුණා. නේද? ටිකෙන් ටික ඔලුව උස්සන්න පටන් ගත්තා. ඊට පස්සේ දන ගන්න. දැන් බඩ ගාලා දන ගාලා අල්ලගෙන නැගිටලා නැගිටින්න දැන් දුවන්න පයින්න පුරුදු වුණා. වර්ධනය වුණා ටිකෙන් ටික. එහෙම වර්ධනයේදී මොළෙත් වර්ධනය වෙනවා අපේ. මොළයත් වර්ධනය වෙනවා. එතකොට ඒ මොළේ වර්ධනය වෙලා අපි ශරීරය වර්ධනය වෙලා දැන් ඔය ඉන්න මට්ටමට උස මහත් වුණා. එහෙනම් වර්ධනය වෙනවා. ශරීරය වර්ධනය වෙන්න මොනවද අවශ්‍ය වෙන්නේ පුතේ? මොනවද අවශ්‍ය වෙන්නේ? ඔව් ප්‍රෝටීන් සහිත ආහාර තමයි අවශ්‍ය වෙන්නේ ශරීරය වර්ධනය වෙන්න. ඉතින් ප්‍රෝටීන් බහුල ආහාර කිව්වම විශේෂයෙන්ම නේද? සත්ව ප්‍රෝටීන් සහ ශාක ප්‍රෝටීන් කියලා දෙකක් තියෙනවා. සත්ව ප්‍රෝටීන් කියලා කියන්නේ මස් මාළු කිරි බිත්තර වගේ දේවල් වලින් ලැබෙන ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් ගන්නෙ කොහොමද අපි? මොනවද ගන්නෙ? ශාකම ප්‍රෝටීන්. ධාන්‍ය වර්ග වලින් නේද? පරිප්පු. ඔව්. පරිප්පු, මුං ඇට, කව්පි නේද? ඒ වගේ දේවල් වලින් ලැබෙන අපිට ප්‍රෝටීන්. එතකොට එතන සත්ව ප්‍රෝටීන් සහ ශාක ප්‍රෝටීන්. එතකොට අපිට පුළුවන් මස් මාළු කන්න නැති කෙනෙකුට ශාක ප්‍රෝටීන් වලින් ධාන්‍ය වර්ග වලින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ශරීරය ශක්තිමත් වෙන්නේ මොනවෙන්ද? මොනවාන් ශරීරය ශක්තිමත් වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වලින්. ඔව් ගොඩක් හොඳයි. කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිටි සහිත ආහාර. පිස්තේ සහිත ආහාර. ඔව්. එතකොට අපි ඉදින්දා කියන පාන්, ඉන්දියාප, රොටි, පිට්ටු ඔහොම කියන. හැබැයි ඒකෙත් වඩා හොඳ වෙන්නේ පාන් පිටි සහිත ආහාර නෙමෙයි. පාන් පිටි සහිත ආහාර ශරීරයට එතරම් හිතකර නෑ. ලෙඩ රෝග වලට හේතු වෙනවා. හැබැයි ස්වාභාවිකව පිස්තේ සහිත ආහාර තියෙනවා. නේද? අපි පරිසරේ කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, මඤ්ඤොක්කා ඒ වගේ දේවල් වල ඊටාම ඉහළ ගුණාත්මකකින් යුතු පිටි තියෙනවා. පිස්තේ තියෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකික විදිහට පුරුදු වෙන්න හොඳ නෑ. කඩේ තියෙන කඩ කෑම කන්න පුරුදු වෙන්න හොඳ නෑ. පිටි සහිත ආහාර ගන්න ඕනේ කියලා. ශරීර ශක්තිමත් වෙන්න කියලා, යෝධයෙක් වගේ ශක්තිමත් වෙන්න කියලා දිනපතාම පාංගිරි 5ක් විතර කාලා, මාළු පාංගිරි 10ක් විතර කාලා නේද? චූම් පාංගිරි තියෙන ඔක්කොම ටික කෑවත් යෝධයෙක් එහෙම වෙන්න බෑ. මොකක්ද දෙන්න පුළුවන්? ඔව්. ඒවා අතිරික්ත ආහාර නේද කඩෙන් ගන්න ඒවා. ඔව් මොකක්ද පුතේ? ඒවට පස්සේ ගන්න ආහාර අතුරු පස්සේ එමනේ. ඒවා නැත්නම් තේ බොන වෙලාවට ගන්න. මොනවද? මේ පාන් එහෙමද? ඒවා කියලා කිව්වේ. ඔව් හැබැයි මෙහෙමයි. දැන් පාන් රොටි වගේ වේලක් විතර පරිමහ ගන්නවනේ. දැන් පාන් රොටි කියන්නේ උදේ සමහර අය උදේ ආහාරයේම සම්පූර්ණම පිටි වලින්
සම්පූර්ණ කරනවා. බොහෝ දෙනෙක් නාගරික ප්‍රදේශවල අය පුතේ මේ උදේට යන්නේ නැතුව මොකද වෙනසලකින් ওই ටික තමයි ගන්නෙ. එක්කෝ ආප්ප, ඉන්දියාප්ප, පිට්ටු, රොටි වගේ දේවල් උදේට කන්න පුරුදුලා ඉන්නවා ඉන්දියාප්ප. එතකොට අර මේ ඒවා ශරීරයට ඒ තරම් හිත කර නැහැ. මේ පිටි සහිත ආහාර කරන විශේෂයෙන්ම ඔය අපි ආවට පරිසරයේ තියෙන පිටි සහිත ආහාර කොස් දෙල් අලබතල මඤ්ඤක්ක වගේ දේවල් තමයි ඔව් මොනවද පුතේ අල වර්ග. ඔව් ඒවෙන් තමයි අපි ශක්තිය වර්ධනය වෙන්නේ. නැත්තම් පාන් පිටි කිලෝ ගණනක් කෑවට ශක්තිමත් වෙනවනේ. මේ තියෙන ශක්තිය නැතිලා ගිහලා දියවැඩියාව හැදිලා නේද? අපි රෝගීන් බවට පත් වෙනවා. හරි. එතකොට අතීතයේදී අපේ මුතුන් මිත්තෝ ආහාර දාපතේ බෙහෙත් හේත් විදිහට ගත්තේ. ඖෂධ විදිහට ගත්තේ ආහාරම තමයි. කියන්නේ ඒගොල්ලෝ එදිනදා ගන්න ආහාර තුළම ඖෂධ තිබුණා. ඒතර ඖෂධ කියලා විශේෂයෙන්ම ලබා ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. ඒගොල්ලෝ ගන්න ආහාරවලම තිබුණා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ගුණය තිබුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හැමදාම හිතුවා දවල්ට කන්න හොඳ මොනවද? රාත්‍රියට කන්න හොඳ මොනවද? උදේට කන්න හොඳ මොනවද? ඒ කාලවලට කන්න හොඳ මොනවද කියලා ඒ විදිහට ඒගොල්ලෝ තේරුම් ගන්න තමයි වගා කරේ සහ ආහාර ගත්තේ. විශේෂයෙන්ම අපේ රටේ තිබුණු පැරණි වී වර්ග. දැන් අද පාවිච්චි වෙන වී වර්ග අඩු මාසෙන්, ඒ කියන්නේ ඉතා අඩු කාලෙකින් පීදෙන අඩු මාසේ වී වර්ග තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාස දෙකමාරක් වෙද්දී වපුරලා කරල් හැදිලා පැහිලා කපලා අස්වැන්න කඩේටත් දාන්න පුළුවන් මට්ටමට මාස දෙකමාරකින් වගේ පැහිලා ඔක්කොම ටික වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට දැන් අපේ රටත් හුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒ වගේ සහල් වල තියෙන පෝෂණ ගුණය ඉතාම අඩුයි. දැන් විශේෂයෙන්ම අපි ආහාරයට ගන්න සම්බා, නාඩු වගේ සහල් වල සම්බා සහ නාඩු සහල් වල පෝෂණ ගුණය ඉතාම අඩුයි. ඒ පෝෂණ ගුණයෙන් අඩු ඒවා තමයි ඒවා. විශේෂයෙන්ම නියුඩු සහිත ආහාර මේ සහල් තමයි පෝෂණ ගුණයෙන් යුතු. එතකොට විශේෂයෙන්ම කැකුළු හාලු ගන්න පුළුවන් අපිට. ඊට අමතරව නාඩු, රතු නාඩු තියෙනවා. ඒවා හොඳයි. ඒ වගේම ඉස්සර තිබුණේ අපේ කුඹුරෝ තිබුණු සහල් ඇත්තම රතු පාටයි ඒවා. ඒවයි හොඳට කුරුට්ට තිබුණා. කුරුට්ට සහිත නැත්තම් නියුඩ් සහිත සහල් තමයි ආහාරයට ගත්තේ. ඒතර ඒවා දැන්ටත් දැන් ආයෙ තියෙනවා දේශීය සහල් කියලා. ඔය තියෙන්නේ සුවඳැල්, බටපොළල්, ඔහම කුරුළු තුල හීනටි. ඒ වගේ දැන් ආපහු වෙළඳ පොලේ තියෙනවා. ගන්න තියෙනවා. හැබැයි මිල අධිකයි ඒවා පෝෂණ ගුණයෙන් යුතුයි. ඉතින් අපේ තිබුණේ ඒ වගේ ආහාර ක්‍රමයක් තමයි රටේ තිබුණේ අතීතයේ. ඒ ඔක්කොම නැතිලා ගියා. වර්තමානයේ විවිධ ජාතීන් අපිට ආක්‍රමණය කිරීම සහ විවිධ අය මේවා හඳුන්වා දීමත් එක්ක අපේ තිබුණු අර හොඳ දේවල් යට ගිහිල්ලා මේ වගේ අපිට ශරීරයට අහිතකර දේවල් තමයි ලැබුණේ. හරි. එතකොට දැන් ආහාර ශරීරය ආරක්ෂා වෙන්න නැත්නම් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නත් ආහාරය බලපානවා. ඒ නිසා අපි නිතරම අපි ගන්න ආහාර අපේ ශරීර සෞඛ්‍යයට කොයිතරම් හිතකරද කියන එක හිතලා තමන ආහාර ගන්න. ඉතින් අපේ දිව පිනවන්න යනවානේ අපි ගොඩක් දරුවෝ. පාසල් දරුවන්ගේ බැලුවොත් ගොඩාක් වෙලාට 99%කටම දත් රෝග තියෙනවා. දන්ත රෝග තියෙනවා. දත් නරක් වෙලා. ඒ කියන්නේ විශේෂයෙන් පැණි රස ආහාර ඒගොල්ලෝ ආහාර ගන්නවා වැඩි. ඒ වගේම දැන් පාසල් දරුවෝ බොහෝ අය දියවැඩියාවට නැත්නම් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිහින් නිසා ඒගොල්ලන් දියවැඩියාවට ලක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ශනික ආහාර ගැනීම නිසා. ඉතින් එහෙම වුණොත් එහෙම අපි නිරෝගී වෙන්නේ නැහැ. ඒ නිසා අපි නම් නිරෝගී වෙන්න නම් ඔය කිව්ව ආකාරයේ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එන මේ රූපයෙන් මම කතා කරේ පාඩමක්ම කතා කරනකොට මේ රූපේ දැකපුවා. ඉතින් මම මේ රූපටි දාගෙන කතා කරන්නේ ඔබට අවශ්‍ය දැනුම තමයි මතක් කරන්න මේ. පරිසරයේ විශේෂයට අදාළ දැනුම යලිත් මතක් කිරීමක් සහ මේ තුලින් සිද්ධ වෙන්නේ. ඊපස්සේ මෙතන මේ නිර්මාණ දෙක ඔයගොල්ලෝ කරන්න ඇති. මේක මොකද්ද මේ තියෙන නිර්මාණ දෙක පුතේ? මොකද්ද මේ පළවෙනි එක තියෙන්නේ? මේකේ මේ බැලුන් එකක් තියෙන මෙතන. ඔව් බැලුන් වල මොනවද අලවලා තියෙන්නේ වේ? ඇට වර්ග. පුතේ මේක අවදි බිත්තර කටු. තුන සෙනෙදි තිබුණේ මේ ඇට වර්ග අලවලා තාන්න පුළුවන්. එතකොට මෙතනදී බිත්තර කටු. තඹු බිත්තර වල කටු තියෙනවනේ. තඹු බිත්තර හරි නැත්තම් ගෙදරදී බිත්තර බදිනකොට බිත්තර කටු විතර වෙනවනේ. කොහොම බිත්තර කටු කන්නේ නැහැ නේද? බිත්තර කටුත් එක කනා ඉන්නවද? භාග්‍ය බිත්තර කටුත් එක කනවද නැහැ භාග්‍ය නා. මේ
හරි. එතකොට බිත්තර කටු. බිත්තර කටු වල බැලුම් බෝලයක් පුම්බලා ඒකේ බිත්තර කටු වල තමයි මේ හදලා තියෙන කොස් ගෙඩියක්. සාමාන්‍ය කොස් ගෙඩියක ආකෘතියක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ටොනික් මූඩි. බීම බෝතල වල මූඩි තියෙන්නේ ටොනික් මූඩි. ඒ ටොනික් මූඩි යොදාගෙන තමයි මේ මිදි පොකුරක් හදලා තියෙන්නේ. මිදි පොකුරක් නිර්මාණය කරලා තිනවා ටොනික් මූඩි යොදාගෙන. ඒතර අපේ ආහාර පාඩමේදී තමයි ඔය නිර්මාණය කරේ. කියන්නේ ඉවත දාන දේවල්. ටොනික් මූඩි සහ බිත්තර කටු ඉවත දාන දේවල් වලින් අපිට පුළුවන් ලස්සන නිර්මාණ කරන්න. ඒකට තමයි ඔය ආහාර පාඩමේදී ඔය කොටස කියලා දුන්නේ. හරි. ඊපස්සේ ඊගා පාඩම තමයි ආරක්ෂාව හා පරිස්සම් පාඩම. ආරක්ෂාව පරිස්සම් පාඩම මෙන්න මෙහෙම ක්‍රීඩාවක් ඔයගොල්ලෝ දැකලා කරන්න ඇති සමහරට නැත්තම් මෙහෙම එකක් දැකලා ඇති. ඒකට ප්‍රශ්න පත්‍රයකට මේ වගේ රූපයක් දෙන්නත් පුළුවන්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අහන්නත් පුළුවන්. එතන මෙතන තියෙන ඉන්නේ පුතේ මේ කණ්ඩායම් තුනක් ඉන්නවා මෙතන. ඒතොර මේගොල්ලෝ මීටර 7ක පරතරයට තමයි ඉන්නේ. මේ දෙන්නෙක් අතර පරතරය මීටර 7යි. එක කණ්ඩායමකට කීප දෙනෙක් දාලා කරන්න පුළුවන්. මේක නම් ඉන්නවා 6 දෙනෙක් ඉන්නවා. එතකොට මෙයාලා අතේ තියෙනවා මේ ක්‍රීඩා මතකද මෙහෙම ක්‍රීඩාවක් කරලාද ඔයගොල්ලෝ පුතේ? මතක නැද්ද? එහෙමයක් කරන්න නැතුව සමහරට එක මතක නැතුව ඇති. මේ ක්‍රීඩාවේදී දරුවෝ අතර දෙනවා තරමක් උස කෝටුවක් සහ මීටර 2ක උස කෝටුවක් අතර දෙනවා. ඒ කෝටුවට තොප්පියක් දානවා. එතකොට මෙයා අතේ කෝටුවක් මේ හැමෝම අතේ කෝටුවක් තියෙනවා. මෙයා අතේ කෝටුවක් තියෙනවා, මෙයා අතේ තියෙනවා, මෙයා අතේ තියෙනවා, මෙයා අතේ තියෙනවා. මේ හැමෝම අතේ කෝටුවක් තියෙනවා. ඉස්සරහා ඉන්න කෙනාගේ කෝටුව මේ තුන් දෙනාගේම කෝටුව වලට ගුරුතුමිය විසින් නැත්නම් මේ තරංගයේ පවත්වන කෙනා විසින් තොප්පියක් දානවා. කෝටුවට දාන්නේ. එම් කෝටුව තියලා කෝටුවේ උඩට මෙහෙම තොප්පියක් දානවා. අතින් අල්ලලා තේජ අතින් අල්ලලා දැම්මට දරුවට අතින් අල්ලන්න බෑ. එයා කරන්නේ ඒ කෝටුව පාත් කරනවා. මේ කෝටුවට දැම්මම එයා ඒ කෝටුව පාත් කරනවා ඊගාව කෙනා ගාවට. එයා ගත්තේ තියෙන කෝටුවෙන් අර තොප්පිය ගන්නවා. ඊට පස්සේ එතනින් කෙනා ගන්නේ ඊගාව කෙනාගේ පැත්තට ඒ තොප්පිය දාපු කෝටුව නමද්දි එයා ගත්තේ තියෙන කෝටුවෙන් තොප්පිය ගන්නවා. අතින් අල්ලන්නේ කෝටුවෙන් තමයි තොප්පිය ගන්නෙ. එතකොට මෙහෙම වේගෙන් ඊගාව කෙනාට මාරු කරමින් යනකොට ඉක්මනටම කරපු කණ්ඩායම තමයි දිරන්නේ. එතන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සමබරතාවය හා ආරක්ෂාකාරී බව. තොප්පිය වැටෙන්නේ නැතුව ඒක සම්බරව තියාගන්නත් ඕනේ. ඒ වගේම මෙතනදී මෙයා අතේ කෝටුවක් තියෙන්නේ මෙයා අතේ කෝටුවක් තියෙන්නේ. ඒක කෝටු දෙකක් පරිහරණය කරද්දී තුවාල කරගන්න නැතුව, ඇස්වල එලගන්න නැතුව ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් කොහොමද මේක කරන්න කියන එක තමයි මේ ක්‍රීඩාවෙන් උගන්වන්නේ. එතකොට මෙහෙම ක්‍රීඩාවක් ඔයගොල්ලෝ කරේ නැද්ද පුතේ? කාටවත් එහෙම මතක නැද්ද කරා කියලා? කරේ නැද්ද හරි. එහෙනම් දැන් මතක් කරගත්තා කි. එතකොට මෙතන මේ අලායතේ හැම මාතේ කෝටුවක් තියෙන්නේ. සාමාන්‍ය මීටරයකට වැඩි මීටර 2ක් විතර දිග කෝටුවක් තියෙන්නේ. ඒ ඉස්ලාම් කෝටුවට ගුරුතුමිය ඒ කෝටුව පාත් කරලා තොප්පියක් දානවා. තොප්පි තුනක් දාන තුන් දෙනාටම කෝටු වලට. ඊට පස්සේ ගුරුතුමිය ලබා දෙන සංඥාවකට තමයි මේ කට්ටිය ඊගාව එක්කන මාරු කරන්නේ. ඒතර ඊටාම වේගෙන් මාරු කරන්න ඕන තොප්පිය වැටෙන්නේ නැති වෙන්න. තොප්පිය අතින් අල්ලන්නේ නැතුව තොප්පිය වැටෙන්නේ නැතුව නිවැරදිව තරංග නීති රීතිය අනුව අවසාන දක්වා මේ අවසාන රේඛාව දක්වා ආපු කණ්ඩායම තමයි දිරන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ සමබරතාවය හා ආරක්ෂාකාරී බව. ඔනක වැදගත්ම කොටස තමයි ඔව් පුතේ පන්තිනි කරන්න ගියත් එහෙම 5 දෙනා එක්ක ඔක කරන්න බෑ. ඔව් නේද? ඒක තමයි වැඩේ. අපි දැන් 3 4 5 මල්ල ගන්න දෙනවා. පන්ති තුනම නේද? අපිට එහෙම තමයි කරන්න වෙන්නේ. එකක් තියනන් ඇති. 15 දෙනෙක් ඉන්නේ. ඔව් නේද? ඒක තමයි. එහෙනම් අපි එහෙමත් කරමුනේ. මේ කට්ටිය ළඟ පාදිට එහෙම කරන්න තිබුණා මේක. හරි. එතකොට මේකෙන් මේ වැදගත්ම කොටස තමයි මතක තියාගන්න ඕන කොටස තමයි සමබරතාවය හා ආරක්ෂාකාරී බව කියන එක. ඒතර අපිට මේ ක්‍රීඩාව දීලා අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. එකක් තමයි මේ ක්‍රීඩාව සඳහා අවශ්‍ය උපකරණ මොනවාද කියලා උත්තර තුනක් දෙන්න පුළුවන් නේ. ඒතර මොනවද අවශ්‍ය වෙන්නේ? දිග කෝටුවක් සහ තොප්පියක්. නේද? දිග කෝටු සහ තොප්පි. ඒ වගේම අහන්න පුළුවන් මේව ක්‍රීඩාව තුලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා. එතකොට මොකද උත්තරේ වෙන්න ඕනේ? සමබරතාවය හා ආරක්ෂාකාරී බව කියන එක. ඔව් සමබරතාවය හා ආරක්ෂාකාරී බව පවත්වාගෙන යාම කියන එක.
මේ තියෙන ජලයේ පාඩම. මේ නිර්මාණය කරාද ඔයගොල්ලෝ? මේක කරාද? කොන්දලි ඔව් සර්. දේවිනි ඔයගොල්ලෝ මේක කරාද? කරාසේ අපි කරා. හරි. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොනවද මේකට අවශ්‍ය වෙන්නේ? පුළුන් ගෑනි ටිකක් හිර කරනවා යෝගට් කෝප්පේ හිල් කරලා එතන. හ්ම්. යටි ඊට පස්සේ වීදුරුවක් වගේ මොකක් හරි භාජනයක් තියෙනවා. හ්ම්. ඊට පස්සේ ඒකට මඩ වතුර දාන්නේ හොඳ වතුරද? ඔව්. මොකද්ද මේ? මඩ වතුර නේද? මඩ වතුර. ඔව්. මඩ වතුර උඩින් දානවා පළවෙනි යෝගට් කෝප්පේට උඩින්. හ්ම්. ඊට පස්සේ පුළුන් ගෑනි හොඳට හිර කරලා තියෙන නිසා හ්ම්. ඔව්. ඔව් එතකොට මේක ඇටුමක් අපි හදා ගන්නවා මේ වගේ කෝටුවක මේ වගේ ආධාරකයක් ලැල්ලක් හරි ආධාරකයක් තියාගෙන නැත්නම් ලැල්ලකට තව ලැලි පටියක් ගහලා ආධාරකයක් හදාන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ කම්බිය දාගෙන අපිට පුළුවන් මේ කම්බි රවුම් හදලා යෝගට් කෝප්ප තුන මේ වගේ සමාන දුරකින් එක කෙලින් මේකේ වතුර ටික මේකට වැටෙන විදිහට ඒකේ වතුර ටික ඊගාකට වැටෙන විදිහට හදාන්න පුළුවන්. නැත්නම් මේ යෝගට් කෝප්ප එකක් මෙහි එකක් මෙහි එකක් මෙහි තිබ්බොත් එහෙම හරියන්නේ නැහැ. උඩින් වෙන වතුර ටික ඊගා කෝප්පෙට වැටෙන්න ඕනේ. ඒ විදිහට තියා හදාගත්තට පස්සේ අපිට පුළුවන් කම්බි රවුම් ටිකක් හදලා ඒකේ මේකේ යෝගට් කෝප්පේ රඳවන්න පුළුවන්. යෝගට් කෝප්පේ අඩිය සිදුරු කීපයක් විදිනවා. විදලා කියන්නේ පුළුන් හිර කිරීමක් කරන්නේ නැහැ. පුළුන් අතුරනවා. අඩියට පුළුන් අතුරනවා. ඊගාගෙත් එහෙමයි. ඊගාගෙත් එහෙමයි. ඊට පස්සේ පුළුන් අතුරලා මේ යට තියෙන භාජනේ විනිවිද පෙනෙන භාජනයක් තමයි තියෙන්නේ. මොකද අපිට වතුර හොඳින් පෙරුණාද කියලා බලා ගන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ මඩ සහිත වතුර භාජනයක් අරගෙන වතුර විදුරක් කරේ අරගෙන හොඳින් කලවම් කරලා මේකට වක් කරනවා. එතකොට පළවෙනි කෝප්පෙදී වක් කරන්නේ මඩ වතුර. එතකොට මඩ වතුරක් කරුවම මොකක්ද වෙනව ඇත්තේ? දෙවෙනි කෝප්පෙදී මොකද වෙනව ඇත්තේ ඒක? මොකද පුතේ වෙන්නේ? දෙවෙනි කෝප්පෙට එනකොට ටිකක් පිරිසිදු වෙනවා. ටිකක් පිරිසිදු වෙනවා. ඔව්. මඩ ටිකක් තියෙනවා ටිකක් අඩු වෙනවා. එතකොට දෙවෙනි කෝප්පෙන් තුන්වෙනි කෝප්පෙට වක් කරද්දී මොකද වෙන්නේ? තව ටිකක් මඩ අඩු වෙනවා. මඩ අඩු වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඊගා කෝප්පෙට යනකොට කුවට වැටෙනකොට ඔව්. වතුර හොඳ ඔව්. අවසාන කෝප්පෙට වෙනකොට පිරිසිදු වතුර තමයි වැටෙන්නේ. පිරිසිදු වතුර තමයි වැටෙන්නේ. කියන්නේ ගොඩාක් ඒවා පානයට සුදුසු නෑ. පානයට සුදුසු කරගන්න පුළුවන් තව කෝප්ප ගණනාවක් තිබ්බනම් පුළුවන්. දැන් අපි කිව්වෝ තව කෝප්ප ගොඩක් තිබ්බා කියලා පහළට. තව කෝප්ප ගොඩක් තිබ්බොත් නම් ඒවා පානය සඳහා සුදුසු මට්ටමට පවත්වා ගන්න පුළුවන්. ඉතින් මෙතන කෝප්ප 3යි තියෙන්නේ. ඉතින් අපි මේකෙන් බලන්නේ ජල පෙරණයකදී කොහොමද ජලය පෙරෙන්නේ කියන එක. එහෙනම් මෙතනදී උඩින් මේ අපි මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගණනාවක් අහන්න පුළුවන්. මේ ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න වලින් එකක් තමයි මේ ක්‍රියාකාරක සඳහා යොදා ගන්නා දේවල් ආශ්‍රයෙන් අහන්න පුළුවන්. මොනවද ඒක යොදා ගන්නේ මොනවද? යෝගට් කෝප්ප 3කුයි වීදුරුවකුයි මඩ සහිත ජල ටිකක්. ඔව්. ආදා ආධාරකයක් නේද? ලැල්ලක් ආධාරකයක් කම්බි මේ ගැටගසන කම්බි. එතකොට යෝගට් කෝප්ප පුළුන් මඩ සහිත ජල භාජනයක් සහ විනිවිද පෙන භාජනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේකෙන් බලා මේ මොකද්ද මේ පරීක්ෂණය තුලින් නිගමනය මොකද්ද මේ පරීක්ෂණය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵලය ගන්න මොකද්ද අපි? ජල පෙරණයක සිදුවෙන ක්‍රියාකාරකම් තමයි මේකෙත් බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ තුන ශ්‍රේණියේදීනේ ඔක තව 4ට 5ට යන තාම මේක දියුණු වෙනවා. මෙතන ගමනාගමනයේ පාඩම. ගමනාගමනයේ පාඩමේදී විශේෂ රූප මුකුත් තිබුණේ නැහැ. මත තියාගන්න ඕනේ තිබුණේ නැහැ. විභාගයට හැමෙන්ද කියලා රූප තිබුණේ නැහැ. තුන ශ්‍රේණියේ තිබුණේ නැහැ. 4 5 වල තියෙනවා. ඒවා මම ඉස්සරහට කතා කරනවා. එතකොට මෙතනදී මේවා නමුත් මම මේක මතක් කරගන්න නිසා මේක ගත්තේ. මේ තියෙන්නේ අපි ඇඳ සැලැස්මක්. අපේ පාසල සහ ඒවට තියෙන ස්ථාන විශේෂයෙන්ම නගරයක නම් මේක ලේසියි. නමුත් ගම්වල නම් ළඟපාත මේ තැපකන්තවරුවයි රෝහල බැංකුව බස් නැවතුම් වල නෑනේ. අපේ මේ පාසල තියෙන්නේ මාගල නැත්නම් පොද්දිරිකන්ද නැත්නම් මහයයි නේද? තැපකන්තවල තියෙන මාලිබඩ, රෝහල තියෙන දැරණියකල, බැංකුව තියෙන දැරණියකල. එතකොට මේක ප්‍රායෝගිකව අඳින්න අමාරුයි. නමුත් නගරවල නම් ඔය ඔක්කොම ළඟ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන හැම සැලැස්මක්, භූමි සැලැස්මක් මේ තියෙන්නේ. එතකොට පාසලක් මෙතන තියෙනවා. එතකොට බස් නැවතුම් තියෙනවා. නේද?
එතකොට මේ වගේ පාසි සැලැස්මක් අපි යන්දා. ඒ වගේම අපි මේ වගේ ගමනාගමන සඳහා වාහන නිර්මාණය කළා. සරල වාහන ගෙදර ඉවත දාන කාඩ්බෝඩ් පෙට්ටි ඒ වගේම ඔය සෙරෙප්පු පරණ සෙරෙප්පු වලින් තමයි මේ ටයර් හදන්න පුළුවන් අපිට. පරණ සෙරෙප්පු ගෙවිච්ච සෙරෙප්පු කපලා එයා මේ වගේ රවුන්ඩ් ටයර් හදාගන්න පුළුවන්. ඊට පස්සේ කැඩුණු කුඩේක කුඩ කූරු අරගෙන අපිට පුළුවන් මේකේ ඇක්සල් එක හදාගන්න. මේ රඳවන්න. ඉතින් කාඩ්බෝඩ් පෙට්ටි වගේ දේවල් දාගෙන ගෙදර තියෙන රිජි ෆෝම් පෙට්ටි වගේ දේවල් දාගෙන අපිට මේ වගේ සරල වාහන ආකෘති අපි නිර්මාණය කළා. මම හිතන්නේ ඔබ එහෙම කරන්න ඇති. ඉතින් දැන්ටවත් කරන්න පුළුවන් දේවල් ඔන්න මම මතක් කරගන්න තමයි මේක දැම්මේ. ඊට පස්සේ ගෙවත්ත පාඩමට අපි ආවා. ගෙවත්ත පාඩමට. අපේ ගෙවත්තේ අපි බීජ විශේෂයෙන්ම බීජ වගා කරද්දී බීජ පැලවෙන ආකාරය අපි නිරීක්ෂණය කරා. ඔයගොල්ලෝ මේක පරීක්ෂණය කරලා බලුවද? ඔව් සර්. කොහොමද බීජයක කොයි කොටස ඉස්සලා වර්ධනය කියලා හොයන්න. එතකොට මොකද්ද කර පරීක්ෂණය? මොකද්ද කරේ? මේක අපි කරා පරීක්ෂණ කීපයක්. ඒක තමයි ඔය ජෑම් බෝතලයක් වගේ බෝතලයක් අරගෙන ඒක ඇතුළට දානවා කාඩ්බෝඩ් කැබලක් රවුමට දාලා ඒක ඇතුළට පුරවනවා වැලි. තෙත වැලි පුරවලා ඒකට පිටින් අර වැලි කොට දැන් කාඩ්බෝඩ් කැල්ල මෙහා පැත්තෙන් තියෙන තෙත වැලි කොටසේ අපි තියෙන බීජ තැන්පත් කරනවා. ඒක බීජ තැන්පත් කරලා පස්සේ දවසක් දැන් විශේෂයෙන්ම මුං ඇට සහ කව්පි කියන බීජ මේකෙන්දී ගොඩාක් වැදගත් වෙනවා. මුං ඇටයි කව්පි බීජ දෙක ඉතා ඉක්මනින් පැලවෙනවා. එතකොට අද එමනම් හෙට පැලවෙලා තියෙනවා. එතකොට මුල් ඇදෙන ආකාරය ඉස්ලාම බීජයක ඇදෙන්නේ මුල්ද පත්‍රද? මොකද්ද පැලවෙන්නේ ඉස්ලාම? මුල් එන්නේ. මේ ඇරතේ මුල. මේක මුල ඇවිල්ලා මුල තමයි වැලි වලට යන්නේ. වැලි වල ඉක්මනට මුල් බහිනවා සහ බලා ගන්නත් පහසුයි. එතන මෙතන මුල් පහළට ගිහින් තියෙනවා. එතකොට ඊට පස්සේ තමයි අපිට මුල් ඇදුනට පස්සේ තමයි මේක මේ ඇටේ පියල් දෙක වෙන් වෙන්නේ මේ වගේ දෙපියල් වෙන්නේ. ඊට පස්සේ තමයි එකෙන් පෙත්තක් හැදෙන්නේ. පෙත්ත දැන් ඔයාලා අහලා තියෙනවා කියමනක් හැදෙන ගස මොකෙන් දෙනවා කියන්නේ? ඔව් හැදෙන ගස දෙපැත්තෙන් නෙවෙයි දෙපැත්තෙන්. හරි වචනේ. දැන් ඔය සමහර අය ඔය ගමේ ගොඩේ ආගෙන හැදෙන ගහ දෙපැත්තෙන් දෙන කියලා. දෙපැත්තෙන් කියන එකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ දෙපැත්තේ කියන්නේ ගහේ දෙපැත්තෙන් බලලා කියන්න බෑ. දෙපැත්තෙන් තමයි හරි එක. දෙපැත්තෙන්. ඒ කියන්නේ පෙති දෙක කියන්නේ පුතේ බීජයක් පැලලා ඉස්සලා මෙන්න කොළ දෙකට. ඒ කොළ දෙක සරුසාරයි නම් ඒ කොළ දෙක දිහා බලපුවම කියනපුවම මේක හැදෙන එකක්ද නැති එකක්ද කියලා. ඒ සමහර ඒවා මලානික වෙලා කහ පාට ගහලා තියනවා නම් ඔන්න හිතන්න පුළුවන් මේක සරුසාර නැහැ කියලා. හැබැයි ඒ පළවෙනි කොළ දෙකම හොඳට සරුසාර වෙලා කොළ පාටලා ලස්සන තියෙනවා අපි දන්නවා මේක හොඳට හැදෙන ශාකයක් කියලා. ඒ වගේ තමයි කුඩා දරුවොත්. කුඩා කාලෙම අපි තුලින් පෙන්න අපි තුලින් දකින විවිධ චරිත ලක්ෂණ අනුව වැඩිහිටියන්ට කියන්න පුළුවන් මෙයා අනාගතේ මෙහෙම කෙනෙක්. මෙයා නම් මෙහෙම කෙනෙක්. මෙයා හොඳ කෙනෙක්. මෙයා මෙහෙම වෙයි කියලා ඒගොල්ලන්ට ඉවෙන්වයි කියන්න පුළුවන්. ඒක කියන්නේ හැදෙන ගහ දෙපැත්තෙන් දෙන කියලා. දෙපැත්තෙන් පුතේ. ඔන්න අදින් පස්සේ මම තියන්නේ දෙපැත්තෙන් නෙමෙයි දෙපැත්තෙන්. එහෙනම් මෙතන එක් පෙතිලා මෙතන දෙපැති වෙලා. අර ඔලින්ද කෙලිත් තියෙන්නේ. ඔලින්ද කෙලිත් කවි ටිකේ තියෙන්නේ. ඔලින්ද වැපුරුවද බලකොයි නෑනෝ. එක් පෙති වෙච්චද බලකොයි නෑනෝ කියලා. දෙපැති වෙච්චද බලකොයි නෑනෝ කියලා කියන්නේ. එක් පෙති වෙච්චද කියන්නේ මේ වගේ එක කොලයක් ඇවිල්ලාද. දෙපැති වෙච්චද කියන්නේ දැන් කොළ දෙකක් ඇවිල්ලාද. ඒ වගේ නේද? ඔලින්ද කෙලි කවි දන්නව නේද? ඊට පස්සේ ඒක තියෙනවා ගසට පලච්චද බලකොයි නෑ. වැල දැන් ගහට ගිහිල්ලාද නේද? මල් හට ගත්තද වලු හට ගත්තද රෑන් ඇදිච්චද? ඔහොම ලස්සන තියෙන ඒ ඔලින්ද හැදෙන විදිය. නේද? ඔලින්ද කෙලි කියන්නේ අපිට තිබි ජන ක්‍රීඩාවක් නේ. ඉතින් ඒ කවි ටික හොයලා බලන්න ඒකෙත් තියෙන මේ වගේ බීජයක් පැලවෙලා ඒක වැලක් වෙලා වැලේ මල් පිපිලා කරල් හැදිලා ඒක නෙලා ගන්න විදිය. ඊට පස්සේ ඔලින්ද කෙලින්න පුළුවන් වෙන්නේ. ඔලින්ද කෙලින්න දැන් ඔලින්ද ඇට වුණනේ. ඔලින්ද ඇට හදා ගන්න විදිය තමයි ඒක කියලා තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් හරිම ආසයිතන සුන්දර රසවත් දේවල්. හරියට මේ බීජයක් කොහොමද පැලවෙන්නේ කියන එක බීජ ප්‍රරෝහණය කියලා කියනවා. අපි බීජ පැලවෙන එකට වෙන්නේ කොහොමද කියලා ඔන්න මේ පාඩමෙන් කියලා දුන්නා. එහෙනම් මම තියන බීජයක ඉස්ලාම හදගන්නේ මුල. ඊට පස්සේ තමයි පුතේ පත්‍ර හටගන්නේ. මෙතනනේ මුලින්ම දක්ම ලැබෙන කොටස තමයි මුල් ඇදෙනවා. ඊට පස්සේ මුල් වැඩෙන දිශාව.
මුල ඉස්සලා උඩට ඇවිල්ලා තමයි ඊට පස්සේ මෙහෙන් පහළට යන්නේ. ඔන්න අද ගෙදර කවුපි මුංගට මොනවා යට තියනවා නම් බාණ්ඩ වැලි ගොඩක වගේ තැම්පත් කළ බාණ්ඩ තෙත වැලි ගොඩක හෙට දිහාට බලාගත්ත එක ඔක පැලවෙන විදිය. මුල් වැටෙන දිශාව කඳ දික්වන ආකාරය. ඊට පස්සේ තමයි කඳ ඉහළට ඇදෙන්නේ. මේ ඇටෙත් එක්කම වගේ ඉස්සර කඳ උඩට. ඊට පස්සේ ඒ ඇටේ තියෙන පොත් අයින් වෙලා තමයි මේ පියර දෙක හැදෙන්නේ. ඊට පස්සේ තමයි ඒකේ පත්‍ර හටගන්නේ. ඒකෝර මේ පත්‍ර ඉස්ලාම් පැලෙද්දී මුං ඇට උනත් කවුපි උනත් ඒවා මේ සුදු පාට හොරුයි. කොණ්ඩිය සාමාන්‍ය සුදු පාටරු කහ පාටක් වගේ තියෙන්නේ. හැබැයි ඊට පස්සේ තමයි ඒ සාකේ පාට වෙනස් වෙනවා. ඊට පස්සේ කොළ පාට වෙනවා. ඊට පස්සේ තමයි වර්ධනය වෙන්නේ. මේවා බලන්න හිතවලා ඔයගොල්ලන්ට මේවා අත්දකින්නම පුළුවන්. ගෙවත්ත පාඩමේ තමයි අපි ඉතින් ඉගෙන ගත්තේ. මේ තියෙන්නේ වැඩ පහසු කිරීමේ මං කියන පාඩම. වැඩ පහසු කිරීමේ මං. දැන් මං කිව්වම හිතේ නැති වැඩ පහසු කිරීමේ ඔයා කියන පාඩමකුත් තිබ්බද කියලා. එහෙම එකක් තිබ්බද? ඈ? වැඩ පහසු කිරීමේ මං කියන්නේ මොකද්ද මේ? මොකද්ද මං කියන්නේ? සිදු මොකද්ද වැඩ පහසු කිරීමේ මං කියලා කියන්නේ? ඔව්. පහසු කරන ක්‍රම මං කියන්නේ මාර්ගයට. ඒ කියන්නේ අන්දරෙන් ඇහුව කියන රජතුමා දැන් අන්දරේ හැමදාම දිනනවනේ. රජතුමා හැමදාම පරිදින හින්දා දවසක් අන්දරේ රජතුමා යද්දි දැක්කලු මොකෙද දැක්කේ? අම්බල්ලා කියලා සතේ. ඔව්. අපි කියන්නේ ආහාර කුක්ක කියන උඩ කියන්නේ. ආහාර කුක්ක කියලා කියනවනේ එකට. මම බාලගේ හතෙත් දැකලා තියෙනවා නේද? රජතුමා හිතුවලු අද නම් අන්දරේ පාදන්න පුළුවන් කියලා. අන්දරේකින් ඇහවලු ආර සතා මොකද කියලා. දැන් අන්දරේ මම බල්ලා කොනනම් අන්දරේ බල්ලා වෙනවනේ. අන්දරේ කිව්වලු රජතුමනි ඔකට අපේ පහතරට පැත්තේ නම් කියන්නේ ආහාර කුක්ක කියලා කිව්වලු. මං කියන්නේ පාරටකින් තව නමක් තමයි ආහාර. ඔය ගම්බදාය ගොඩක් ආහාර ගැන හොඳට දන්නවා. මොකද ඌරෝ කියන පාරට කියන ඌරු ආහාර කියලා. ඉතින් ඔය දන්නවා ගම් වල හිටපු ගොඩක් අය වැඩිචි ගොඩක් අය ඉස්සර මේ සත්තුරු තුවක්කු බඳිනවා. සත්තු දඩයන් කරන තුවක්කු බඳිනවා. හේනට හරි එන සත්තු හරි නැත්තම් සත්තු දඩයන් කරන හිටිච්චම තුවක්කු බඳිනවා කියලා කරනවනේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒතර එයාලා ආහාරක් හොයලා තමයි තුවක්කු බඳින්නේ. එයා දන්නවා මේ පාරේ කැලෑ ඇතුලේ තියෙන ඌර යන පාර හොයන්න පුළුවන්. එතකොට මේ ආහාර තමයි මෙයා යන්නේ. ඒ නිසා මෙතනින් තුවක්කු බඳින්න ඕන කියලා ඒගොල්ලෝ බඳිනවා. ආහාර කියන පාරට එනවා. මං කියලා කියන්නේ පාරට. ඉතින් මං බල්ලා කිව්වම මං කියන එකට අන්දරේකලු ආහාර. බල්ලාට කුක්ක කිව්වලු. ආහාර කුක්ක. ඉතින් ආහාර කුක්කගේ සතෙක් ඉන්නවා. සර්පෙක් ඉන්නවා. ආහාර කුක්ක කියලා මේ අපේ ගෙවල් වලටත් ඉන්නවා සර්පයා. එයා අහිංසක සතෙක්. එහෙම කන සතෙක් නෙමෙයි. ඒතර එහෙනම් ආහාර තමයි නැත්නම් මාර්ගයට තමයි මං කියලා කියන්නේ. එහෙනම් වැඩ පහසු කිරීමේ මාර්ගය වලට තමයි වැඩ පහසු කිරීමේ මං කියලා කියන්නේ. එතකොට සුමට පොළොව සහ රළු පොළොව කියලා මෙතන දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙතන ඔයාලා මොකද කරේ? මෙතන තියෙන්නේ අපි කියමුකෝ ගල ගෙඩියක් නැත්නම් මොකරි. ඒකට නූලක් මත ගහලා ඇඳන් ගියා. ඔව්. මෙතනදී අපි කියමු බර බ්ලොක් ගලක් කියලා අපි කියමුකෝ. නැත්නම් කොන්ක්‍රීට් කුට්ටියක් කියලා අපි කියමුකෝ. දැන් සුමට පොළොවේ සහ රළු පොළොවේ. දැන් මේක සුමට පොළොවේ ඇදගෙන ගියොත් හරි තල්ලු කරොත් හරි. සුමට පොළොවේ ලේසිද අපහසුද? අපහසු. ලේසි. ඔව් සුමට පොළොවේදී ලේසි. දැන් අපි කිව්වොත් ටයිල් අල්ලලා තියෙන පොළොව කියලා අපි කියමුකෝ. ටයිල් අල්ලලා තියෙන පොළොව සුමටද රළුද? සුමටයිනේ. ඒකේ දැන් මේ වතුර ටිකක් ඔව් දැන් ඒකේ දැන් අපි උනත් ඒකේ වතුර ටිකක් වෙලා තිබුත් එහෙනම් මොකද වෙන්නේ? ඈ? උඩ බැලින් වැන්නව නේද? ඔව් නේද? දන්නේ නැතු වැටෙනවනේ. ඒ සුමට පොළොවේ ලිස්සන ගතිය වැඩි. හැබැයි රළු පොළොවේ එහෙම වැටෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් මෙතන භාණ්ඩයක් වුණත් අපි කියමු ලී කොටයක් කියලා ලී කොටයකට ලණුවක් දාලා වුණත් රළු පොළොවේ අදින්න අමාරුයි. සුමට පොළොවේ අදීම පහසුයි. ඉතින් එතකොට වැඩ පහසු කිරීමේදී යමක් ඇදගෙනවට සුමට පොළොවේ ඇදගෙන එක තමයි පහසු වෙන්නේ. විශේෂයෙන්ම ඔය ඉස්සර හැමදාම වගේ ගඟේ කොට පෙරනවා කට්ටිය. මේ ගහින් කැලෑවේ ගස් කපලා කොට රැයන්නේ දැන් වගේ ලොරි එන්නේ නැහැ. පාරවල දිනුනේ නැහැ. ඒක ටිකක් පහළට අරගෙන ඕනේ කොට ටික. ඒකලෝ කරන්නේ ඇලකට කපලා දාලා ඇල දිගේ ගඟට ඇවිල්ලා ගඟ දිගේ තමයි කොට අරන් යන්නේ. ගඟේ කොටේ පා ගන්න ලේසි. පාවෙලා යනවා. ඉස්සර එහෙම තමයි දැන් ඔය මාගලේ වුණත් අපි ඉස්කෝලේ කාලේ ඉස්සර හැමදාම ගඟේ කොට පෙරන සද්ද ඇහෙන හැමදාම. ඒ කියන්නේ ගඟ දිගේ තමයි කොට ටික පහළට අරන් යන්නේ. වැඩ පහසු කරගත්ත ඒ විදිහට ඉස්සර ලොරි ආවේ නැහැ. ලොරි එන්න පාලම් තිබුණේ නැහැ හරියට. පස්සේ තමයි පාලම් හැදුනේ. එතකොට එහෙනම්
වැඩ පහසු කරගන්න නැත්නම් බර දෙයක් ඇදගෙන යනකොට සුමට පොළොවේදී පහසුයි රළු පොළොවට වැඩිය. ඊට පස්සේ මෙතන තියෙනවා ආනත තලය කියන එක මේ තියෙන්නේ. ආනත තලයක් කියන්නේ මෙන්න මේ හැඩයට තියෙන ඉදි කිරීමකට පිහිටීමකට අපි කියනවා ආනත තලයක් කියලා. ආනත තලයක් කියන්නේ පොරෝ තලයක්, උදුරු තලයක්, ඇති තලයක් වගේ තලයක් නෙමෙයි. නේද? සමහර අය ආනත තලය කියන්නේ මොකක්ද කියලා. ඒකද ආනත තලය කියන්නේ ඇත්තටම අර පොරෝ තල, උදුරු තල නේද? කැටි තල වගේ තලයක් නෙමෙයි ආනත තලයක් කියන්නේ. හැඩයට හදපු ලැලි වලින් හරි කොන්ක්‍රීට් වලින් හරි අපි මේ හැඩයෙන්ද යමක් අපි හදාගත්තොත් ඒකට අපි කියන ආනත තලයක් කියලා. ඒක ආනත තලයක් දිගේ දැන් කෙලින්ම උඩට බරක් උස්සනට වැඩිය ආනත තලයක් දිගේ තල්ලු කරන ලේසි. දැන් අපි උදාහරණයක් කිව්වොත් ලොරියකට අපි කියමුකෝ බැරල් එකක් පටවනවා කියලා පොල් තෙල් බැරල් එකක්. එතකොට ආනත තලයක් පාවිච්චි කරොත් අපිට පුළුවන් ඒ බැරල් එක දිගේ දෙන්නෙක් එක දෙපැත්තෙන් උඩට තල්ලු කරන්න පුළුවන්. ආනත තලය දිගේ තල්ලු ගන්න පුළුවන්. එතකොට මෙතනදී මෙතන මේ වගේ බරක් ඉහළට ඇද ගන්න විදිය. විශේෂයෙන්ම දොඹකරයකදී දොඹකරයක් වගේ දෙකකින් උනත් මේ වගේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තව රූපයක් දැන් මෙන්න මෙතන. මේ තියෙන්නේ අපි සරල කප්පියක් අපි නිර්මාණය කරා. ඔයගොල්ලෝ එහෙමයක් කරාද? සරල කප්පියක් ඉස්කෝ නිර්මාණය කරාද? ඔව්. මෙතන තියෙන මොකද පුතේ? කොෆි බෝතලයක මූඩියක් මැදින් හිල් කරලා අන්න හරි. ඔව්. මෙතන බෝතල මූඩියක් අරගෙන ඒක මැද්දේ මේ වගේ ධාරේ ලණු වැටෙන දාලා දෙපැත්තෙන් ලොකු කාඩ්බෝඩ් දෙකක් එකට අලවලා මේ නූල දාලා මේ නූලේ චූටි බරක් දාලා මේ නූලෙන් පහළට ඇදපුවම එහා පැත්තේ මේ ඊතලේ තියෙන නූල පහළට ඇදපුවම මේ බර ඉහළට ඉස්සෙනවා. ඒ ඊතලේ පැත්තේ තියෙන නූල බුරුල් කරපුවම මේ බර පහළට පාත් වෙනවා. ඉතින් අපිට පුළුවන් ඔන්න ඔය ප්ලාස්ටර් රෝල් තියෙන්නේ. ප්ලාස්ටර් වල තියෙන රෝල පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ වගේ කප්පියක් සාදා ගන්න ඕන නම්. එතකොට ඒ කප්පියකින් බරක් ඉහළට ඔසවන්න ලේසි. දැන් අපි ඔය ලිඳේ තියෙන වතුර බාල්දිය ගන්න කප්පිය පාවිච්චි කරනවානේ. නේද? කප්පිය අතට කියන බොලොක්කේ කියලාත් කියන පුතේ. කප්පිය සහ බොලොක්කේ. කප්පිය කියන්නේ බොලොක්කේ කියන්නේ දෙකම එකයි. එතකොට අපි පාවිච්චි කරනවා කප්පියේ නැත්නම් බොලොක්කේ පාවිච්චි කරනවා ලිඳේදී. ඒ කියන්නේ ලිඳට නැමිලා වතුර බාල්දියක් උඩට ගන්න හරිම අමාරුයි. එතකොට ලණුවක් අපි කියමු සමහර ලෙන් අඩි 30 40 50 ගැඹුරුයි. එතකොට ඒ වගේ එකකින් වතුර බාල්දියක් ගන්න කිව්වොත් එimhe දවසට එකයි ගන්න වෙන්නේ. අනික අනතුරුදායකයි එමුත් ලිඳට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ලිඳේ උඩින් හදලා තියෙන්නේ කප්පියක් සවි කරලා දෙන්නේ. ඒක කප්පියේ හරහා නූල දාලා බාල්දිය කරකවල පස්සේ අපිට පුළුවන් ලණුව බුරු කරපුවම බාල්දිය ලිඳට වැටෙනවා. ඊට පස්සේ වතුර පිරුණාට පස්සේ ආපහු අපි නූල අදිනවා. එතකොට බාල්දිය ඉහළට එස වෙනවා. කප්පිය පාවිච්චි කරන අවස්ථාවක දොඹකරයේ තියෙන කප්පියක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්කද ඔය මේ බූම් එක කියලා කියන්නේ නේද? එතකොට ඒකේ තියෙන්නේ දොඹකරයක් තියෙන්නේ. මේ උඩ තියෙන කප්පියක් තියෙන්නේ. කප්පියෙන් තමයි ලණුවක් මේ කියන තියෙන කේබල් එකක්. ඒ කේබල් එක යන්නේ කප්පියක් දිගින්. එහෙනම් කප්පිය පාවිච්චි කරන අවස්ථාව. ඉතින් මේ පින්තූර දකිද්දී ඔයාලට ඒවා මතක් වෙනවා. මිනිස් හැසිරීම කියන ක්‍රියාකාරකම තමයි මේ තියෙන්නේ. පාඩම. මිනිස් හැසිරීම කියන පාඩමේ ක්‍රියාකාරකම් දෙකක් තිබුණා. මේ ක්‍රියාකාරකම මතකයිද මේක? මේ මොකද්ද කියලා? මේ වගේ පින්තූරයක් දැක්කොත් එimhe ඔයකේ තිබුණේ පුතේ මෙතනදී පන්තියේ දරු කණ්ඩායම් දෙකක් හදනවා. කණ්ඩායම් දෙකක් හදලා සෑම දරුවෙකුටම එක කණ්ඩායමකට දෙන එක පාටින් බැලුම් බෝල දෙනවා. අනිත් කණ්ඩායමකට දෙන අනිත් පාටින් තව පාටකින් බැලුම් බෝල දෙනවා. බැලුම් බෝල දීලා ගුරුතුමියා මෙන්න මේ වගේ මීටර දෙකේ විතර නැත්නම් අඩි දෙකේ විතර කොටුවක් අඳිනවා මිදුලේ. ඇඳලා කියනවා මේ ඔක්කොම බැලුම් බෝල පුම්බලා තියෙන්නේ. පුම්බලා ගැට ගහලා තියෙන්නේ. මේ බැලුම් බෝල ටික ඔක්කොම පිට්ටනිය හැමතැනම ඉහිරවල දානවා. හැමතැනම විසිරලා යන විදිහට හැමතැනම දානවා බෝල. දාලා ඊට පස්සේ කියනවා එකවරකට එක ගානේ. එකවරකට එක ගානේ බැලුම් බෝල කියලා දුවන ගිහිල්ලා අහුල්ලා තමන්ගේ පාට තමන්ගේ කණ්ඩායමට දුන්නු පාට බැලුම් බෝලයක් ගහලා මේ කොටුවට දාන්න ඕනේ. හැබැයි මේ කොටුවට දාපුවම මොකද වෙන්න පුළුවන්? තමන්ට ආයතනයක් කුලගේ යන්නත් පුළුවන්. නොවෙන්න කොහොම හරි මේ කොටුව ඇතුළට යන්නත් බෑ. දැන් මේ බැලුම් බෝලේ කියන එකට මේ කොටුව ඇතුළට යන්නත් බෑ. පිටේ නම් මේ කොටුවට බැලුම් බෝලේ ගෙනත් දාලා ආයෙ ගිහලා ඊගාව වෙන එකකට තව බැලුම් බෝලයක් අරන් එන්න පුළුවන්. දුවෙන් ගිහලා ගෙනත් දාන්න ඕනේ. එහෙමම කළා තමන්ගේ කණ්ඩායමේ බැලුම් බෝල ඔක්කොම එකතු කරලා ඉවරච්ච කණ්ඩායම තමයි දිනන්නේ. එතකොට එක සමාන බැලුම් ප්‍රමාණයක් තමයි කණ්ඩායම් දෙකටම දෙන්නේ.
එතකොට එතනදී අදහස් කරන්නේ ඒ ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ සාමූහික බව. පුතේ මිනිස්සු නම් අපි ගාව තියෙන්න ඕනේ සාමූහික බවක් තියෙන්න ඕනේ. සාමූහික බව තිබුණොත් තමයි අපිට සෑම තැනකදීම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පන්තියේදී වුණත් අපි හැමෝම සාමූහික වෙන්න ඕනේ. විශේෂයෙන්ම පන්තිය අලංකාර කරද්දී උදේම කියලා පන්තිය අතු ගාලා සමහර අය මම ඊයේ අතු ගාවා මට බෑ කියලා සමහර අය කියනවා. නැත්තම් සමහර අය අතු ගාන්නෙම නැහැ. හතමාර බෙල් එක වදිනකොට නාය ඉන්නවා. නැත්තම් බෙල් එක ගිහලා ගාතා කියලා පස්සේ නායත් ඉන්නවා. බලපුවම ඒගොල්ලෝ තමයි ඉස්කෝලේ ළඟම ඉන්න අය. බොහෝ විට ඉස්කෝලේ ළඟම ඉන්න අය පරක් වෙනවා. දැන් අසිනුරගෙන් පරක් වෙන්නේ නැහැ. දැන් අසිනුරේදී අසිදු පරක් වෙනවද කියලා. නේද? අසිදු ඉස්කෝලේ ළඟ හිටියට අසිදු පරක් වෙන්නේ නැහැ. සමහර අය එහෙම පරක් වෙනවා. ඉතින් පොත් දෙකෙන් ඉස්කෝලේ යන කාලේ මම මෙහි ඉඳන් යනකොට කිලෝමීටර් 5මාරක් විතර පයින් ඉස්කෝලට යන්නේ 5ක් විතර. එතකොට ඉස්කෝලේ කවුරුත් ඇවිල්ලා නැහැ මං යනකොට. මම තමයි ඉස්සෙල්ලාම යන්නේ. එහෙම කාලයක් තිබුණා. ඊට පස්සේ ඉස්කෝලේ අවසානට එන්නෙත් මම ওই දරෝජාන ඔක්කොම ආලා යතුරු ඔක්කොම බාර දීලා එන්නේ අවසානට එන්නෙත් මම. එතකොට එහෙම සාමූහික බවක් තියෙන්න ඕනේ. මට මතකයි උතේ ඔය ඉස්කෝලේ හවුස් මීට් තියෙන කාලෙක මම 8 වසරේ වගේ ඉන්න කාලේ මම ගෙදර ඉඳන් පොල්ලතු දෙයක් වියලා අරන් ගියා පයින්ම අරන් ගියේ පොල්ලත්තක් වියලා පොල්ලතු ඉරු දෙක මේ උස්සගෙන මෙහි ඉඳන්ම පොද්දේ ඉස්කෝලේට පයින් අරන් ගියා. එදා ඉන වැස්ස දවසක් දෙමිට ගන්න දෙයක් නැහැ මඩ මගේ ඇඳුම් පුරාම. එතකොට එහෙම අපි නිවාසී ජයග්‍රහණය කරන සාමූහිකව වැඩ කරා. ඉතින් ඒ වගේ සාමූහික බව හැමදාම තියෙන්න ඕනේ. සාමූහික බව තිබුණොත් විතරයි අපිට ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ සාමූහිකව කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක කියා දෙන්න. එතන මේ ක්‍රීඩාවට අවශ්‍ය වෙන්නේ බැලුන්. වර්ණ දෙක බැලුන් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. මෙතන මේකෙදි ඊගාවේ රූපේ තියෙන්නේ ඔය මතක ඇති මේ රූපේ තියෙන්නේ සුබ පැතුමක්. කෙනෙකුට සුබ පැතුමක් කරලා මලක් නිර්මාණය කළ දෙන විදියක්. මලක්. මාදී මලේ තියෙන්නේ මෙතන මේ කඩදාසි වලින් කාඩ්බෝඩ් වලින් මේ වගේ වෘත්ත දෙකක් හදාගෙන ඊපස්සේ ඒ වෘත්තේ මේ වගේ වෙන් නොවන විදිහට කපලා ඊපස්සේ මේ මැද තව කාඩ්බෝඩ් රවුමක් කවලා මේ පෙති ටික උඩට ගන්න පුළුවන් කපලට පෙති උඩ පැත්තට හරවලා ලස්සන මේකේ අපිට හදන්න පුළුවන් සූර්යකාන්ත මලක් වගේ මලක් හැදියාගෙන. ඒ මලක් හදලා අපි ඒකට කාඩ්බෝඩ් වලින්ම මල් නටුවක් හදලා ලස්සනට මල් පොකුරක් හැදුවා අපි පන්තිම නොතකේ අපේ පන්තියේ දරුවොත් එකේ කාලේ. ඉතින් ඒ වගේ නිර්මාණයක් ඔයගොල්ලෝ කරන්න ඇති. මේ දෙක තමයි අපි කරේ තුන ශ්‍රේණියේදී රූප තිබුණේ මේ දෙක තමයි තිබුණේ ඔයගොල්ලන්ට. මට කරා නම් මතක ඇති. ඊට පස්සේ මේ තියන්නේ පොළොව හා අහස කියන පාඩම. පොළොව හා අහස කියන පාඩම. එතකොට පොළොව හා අහස කියන පාඩම මේ වගේ රූප සටහන් හතරක්ම තිබුණා. හතරක්ව පහත් වුණා. මේ තිබිච්ච දෙක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතනදී ඉස්සලා මෙතන මොකද්ද පිටේ තියෙන්නේ මේ? මේ දෙකෙන් මොකද්ද මේ? මේක ගෙවත්තර සම්බන්ධයි. මේ පළවෙනි රූපේ මොකක්ද දක්වන්නේ? ඈ? මොකද්ද? දැන් මෙන්න රූපේ අනිත් පැත්ත හරපම හරියට මාළු වල්න කරක් ගෙඩියක්. ඔව්. මේවා කොම්පෝස්ට් බඳුරක් තමයි හදලා තියෙන්නේ. ජීව කොටුවක් කියන මේක ලාඩප්පලි වගේ දෙයක් පැලවෙන දෙයක් ගත්තොත් ජීව කොටුවක් වෙනවා. මේ පළවෙනි කරලා තියෙන්නේ පොල් පිටි වලින්. අපේ වත්තේ වැටෙන පොල් පිටි එක්කහක නෙලා පොල් පිටි කපලා පොල් පිටි මේ ආකාරයට හිටවලා මෙතන තියෙන පුතේ වලලු තුනක්. අපිට ගන්න පුළුවන් ඒ වලලු ඔය ප්ලාස්ටික් වලලු ගන්නත් පුළුවන් කියන්නේ මේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේදී වලලු තියෙනනේ එක දෙක පන්ති වලදී ක්‍රීඩා කරන්න ගන්න වලලු තියෙන්නේ. ඒතර ඒ වලලු වගේ ඒවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේවැල් වගේ නැත්නම් බටලි වගේ නම්මැසිලි දෙයක් යොදාගෙන මේ පහතම වාල් ටිකක් උඩයි ඊට පස්සේ ටිකක් හිටවා විශාලයි උඩ මේක ගොඩක් විශාලයි. එතන මේ හැඩයට තියලා ලස්සන මේවා බැඳලා පොල් පිටි බැඳලා හදන්න පුළුවන් කොම්පෝස්ට් වලක් හදන්න පුළුවන්. එතන මේකට අපි දාන්නේ මොනවද? පොලිතින් දාන්නේ දිරන දේවල් දාන්නේ. මොනවද දාන්නේ? දේවල්. ඔව්. දි รา පත් වෙන දේවල් තමයි අපි මේකට දාන්නේ. දි รา පත් වෙන දේවල් අතු ගානකට තියෙන කොල්ටොල් දියාති මේකට දාලා හදනවා. දි รา පත් වෙන දේවල් දාලා තමයි මෙතන හදන්නේ. ඊට පස්සේ මේ දෙකේම තියෙන මේ වගේ කොම්පෝස්ට් බඳුන් දෙකක් තමයි හදලා තියෙන ලස්සනට. ඉතින් අපි මේක කරා ඔයාලත් කරන්න ඇති මේක. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේක. කොහොමද පේන්නේ නැති? ඒකේ තියෙනවා අහස ගැන නිරීක්ෂණය කරන්න තිබුණා. පොළොව හා අහසනේ පාඩම. අහස ගැන නිරීක්ෂණය කරද්දී දැන් ඔක දන්නවා ඔය කාලගුණක ප්‍රවෘත්තිකයේදීත් මේ වගේ රූප වැටෙනවා. දැන් අපේ පරිගණකවලත් මේ වගේ රූපයක් මේ මගේ එකෙත් යටින් වැටලා තියෙනවා මේ වගේ රූපයක්. ඒ කියන්නේ අද දවසේ කාලගුණය දිවා අහස
හොඳින් හිරු පායා ඇත. හොඳින් හිරු පායා ඇත කිව්වොත් කොහොමද පෙන්වන්නේ? ඒක තමයි. හොඳින් හිරු පායා ඇත කිව්වොත් කොහොමද තියෙන්නේ? හොඳට තියෙන සූර්යයා. නැත්නම් ඉර තමයි එතන දක්වලා තියෙන සංකේතයේ විදිහට. අහසේ වලාකුළු සහිතයි කිව්වොත් එහෙනම් මොකද වෙලා තින්නේ? කළු පාට වලාකුළු තියෙනවා යහපැත්තෙන් ඉර වැහිලා තියෙනවා. වැසි සහිත දිනයක් නම් වලාකුළු සහ ඒකෙන් වතුරු බිඳු වැටෙනවා තියෙනවා. වැසි සහිත දිනයක්. ඊට පස්සේ රාත්‍රියේදී කොහොමද තියෙන්නේ? හඳ පායා ඇත කියලා කොහොමද තියෙන්නේ? හඳක් සහ තරු. තරු දැකීමට ඇත කිව්වොත් එහෙම තරු තියෙනවා. එතන මේ වගේ ඔන්න මේ වගේ සංකේතයක් දීලා අපෙන් අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් නේද? පරිසර ප්‍රශ්න ඕනෑම විදිහකට හදන්න පුළුවන්. එතකොට මේ වගේ එකක් දීලා ඉහත රූපය අපි කියමු මෙන්න මේක දුන්නා කියලා. ඉහත රූපය අනුව එදින කාල ගුණය ගැන කිව හැක්කේ. වැසි සහිත දිනයකි අහසේ වලාකුළු සහිතේ හඳ පායා ඇත කියලා දෙන්න පුළුවන්. නේද? එතකොට හඳ පායා ඇත තමයි උත්තරේ වෙන්නේ. ඒ වගේ පුතේ ඒ වගේ දේවල් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ පළවෙනි රූපේ සහ දෙවෙනි රූපේ මෙතන රූප දෙකක් තියෙනවා. මේ දෙකේම සූර්යයා ඉන්නවා. ඉර තියෙනවා. එතකොට මේ රූපෙන් මොකද්ද පළවෙනි රූපේ මොකද්ද කරේ මොකද්ද? මොනවද මේකේ තියෙන්නේ? මෙන්න මෙතන ඉන්න සූර්යයා. මේක මොකද්ද මේ කළු පාට තියෙන එක? කන්නාඩියක්. කණ්ණාඩියක්. දර්පණ තලයක් තියෙන මෙතන. දර්පණයක් තියෙන්නේ. දර්පණ තලයක්. ඔව්. එතන මේ කණ්ණාඩියෙන් වැටෙන ආලෝකය මෙතනට වැටෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද මේ? සුදු පැහැති තිරයක්. කඩදාසි. ඔව් කඩදාසි හෝ පාට සුදු පැහැති කඩදාසි තමයි A4 කඩදාසි හරි මොනවා හරි දීලා තිනවා. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කීප දෙනෙක් එක්ක මෙහෙම කණ්ණාඩිය අරගෙන එළියල්ලාදී විවිධ රටා මවන්න මෙතන. මේකේ විවිධ රටා මවන්න පුළුවන්ද කියන එක. කණ්ණාඩි කීපයක්ම තියාන එළියල්ලපුවම මෙතන මේ කඩදාසියේ විවිධ රටා මවන්න පුළුවන්ද කියන එක තමයි ඔය ක්‍රීඩාවෙන් ඔය ක්‍රියාකාරකමෙන් කරේ. මේ පාත් තියෙන අනිත් ක්‍රියාකාරකම මොකද්ද කරේ? මෙන්න මේකෙන් මොකද කරේ? මෙතන මොනවද තියෙන්නේ? සූර්යයා ඉන්නවා. ජල බඳුනක් තියෙනවා. දර්පණයක් තියෙනවා. දර්පණයක් තියෙනවා. ජල බඳුනක් තියෙනවා. සුදු පැහැතිලියක් අපිට බිත්තියක් උනත් ගන්න පුළුවන්. මේකෙන් මොකද්ද නිර්මාණය මේ මොකද්ද මේකෙන් සොයා බලන්න මේකෙන් හොයා බලන්නේ මොකද්ද? හිරුවැලියේ ඇති වර්ණාවලිය. අන්න හරි. හිරුවැලියේ යම්කිසි වර්ණයක් තියෙනවද කියලා හොයන්න. දැන් හිරුවැලිය අපිට බැලුවොත් පේන්නේ අවර්ණයි කියලා. ගස් වලට කඳු වලට හිරුවැලිය වැටෙනවා අපිට පේන කහ පාටයි කියලා. හැබැයි ඇත්තට මේක නෙමෙයි හරි. දේ දුන්නක් තමයි හිරුවැලිය වර්ණ ටික කියන්නේ. දැන් මෙතන මේ ජලය හරහා මේ කණ්ණාඩියට වැටෙන එළිය පරාවර්තනය කරාට පස්සේ ආලෝක දෙයක් වෙනවා. එකක් නිකන් අවුව වගේ දෙයක් වෙනවා. අනික දේ දුන්නක් නිර්මාණය වෙනවා. ඒ දේ දුන්නේ තියෙන්නේ පාට වර්ග 7යි. මොනවද දේ දුන්නේ තියෙන පාට වර්ග 7 පුතේ? දම් පාටු තැඹිලි කොළ නිල් ඉන්ඩිගෝ ඔව් දම් පාට. අර කියන්නේ රතු තැඹිලි කරන කොල්ලා නිල් ඉබ්බෙක් දකි කියලා කියන නේද? ඒක මට පාඩම්. ඒකනේ. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි නිල් ඉබ්බෙක් දකි රතු තැඹිලි කඩන කොල්ලා. රතු තැඹිලි කඩන කියන්නේ කහ, කොල්ලා කියන්නේ කොළ. නිල් කියන්නේ නිල්මයි, ඉබ්බෙක් කියන්නේ ඉන්ඩිගෝ, දකි කියන්නේ දම්. ඒ කණ්ණාඩියේ තියෙන මේ දේ දුන්නේ තියෙන පාට වර්ග 7. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. නිල් ඉරක් දකි හරි. ඔයා ඔන්න නිල් ඉරේස දකි වුණත් කවන්නේ මොකක් හරි එකක් දාගන්න මේ මතක හිටින්න. එතකොට දේ දුන්නේ තියෙන වර්ණ ටික. දේ දුන්නා කියන්නේ සූර්යාගේ තියෙන ආලෝකය තියෙන වර්ණ. ඒවා අපි පියවි හැට පේන්නේ නැහැ. බැලුම පරිසරේ පේන්නේ නැහැ. නමුත් ඒක ජලය හරහා ගමන් කරද්දී තමයි අපිට ඒක පේන්නේ. ඉතින් ඔයක සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ වර්ෂාව වෙලාවට සිහින් වර්ෂාව සහ හිරුවෙලි තිබුත් එහෙම අහසේ අපිට දකින්න පුළුවන් මොකද්ද? දේ දුන්නක් දකින්න පුළුවන්. දේ දුන්නක් දකින්න පුළුවන්. දේ දුන්නක් එක දේ දුන්නක් පායද අනිවාර්යෙන් තව දේ දුන්නක් තියෙනවාමයි. ඒ කියන්නේ ඒකේ ඡායාවක් තියෙනවා. දේ දුන්නක් සහ ඊට ඉහළින් බලන්න ඊට වඩා ආලෝකය අඩු ලාවට තව දේ දුන්නක් තියෙනවා. ඒ කියන්නේ අරකෙම ඡායාවක් තමයි එතන තියෙන්නේ. එතකොට ඉතින් දේ දුන්න පායන්නේ
හැම වෙලාවෙම හිරු තියෙන දිශාවට විරුද්ධ දිශාවෙන් නේද? සූර්යයා ඉන්න දිශාවට විරුද්ධ දිශාවෙන් තමයි හිරු පායන්නේ. එහෙම නේද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ උදේට එන දෙදුන දකින්න පුළුවන් බටහිර අහසේ, හවසට දෙදුන දකින්න පුළුවන් නැගෙනහිර අහසේ. එහෙම නේද?